සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඕනම කෙනෙක්ට ගණන් හදන්න පුළුවන්. ඉතින් දිදුම්මත් YouTube channel එකෙන් මේ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරන්නේ හීනවන ශේෂ ක්‍රමය. එතකොට හීනවන ශේෂය කිව්වහම අපේ පොලි ප්‍රතිශත ගණන් වල OLL paper එකේ ලකුණු 10ක ගාණක්. එතකොට මේක නිකන් පැටලෙන්නේ මේක නිකන් සූත්‍ර ටිකක් තියෙනවා පොලි එන්නේ නඩු වෙනවා කියනවා මේක ටිකක් හරි පැටලෙනවා වගේනේ. මේක අපි මුල ඉඳලා හරි සරලව පැහැදිලිව සාකච්ඡා කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම හරි අවධානයෙන් බලන්න. ඒ ලකුණු ටික අපි කොහොම හරි එකතු කරගමු. ඉතින් ක්ලාසස් ගැන කිව්වොත් එහෙම 9 10 11 වසරවල වලට තමයි අපි ක්ලාසස් කරන්නේ. ඊට අමතරව ගොඩක් අයගේ ඉල්ලීම මත 6 වසරට 7 වසරට 8 වසරටත් ක්ලාසස් අපි පටන් ගන්නවා. සෙනසුරාදා තමයි ක්ලාසස් තියෙන්නේ. ටයිම් ටේබල් එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ ඇඩ්මින් කෙනෙක්ට කෝල් එකක් දීලා ක්ලාසස් ගැන විස්තර අහලා සම්බන්ධ වෙන්න පුළුවන්. දුර්වල අයට වෙනම ක්ලාසස් තියෙනවා. ඒ හැමදේම දැනගන්න පුළුවන්. ඉතින් අපි මේක පටන් ගමු එහෙනම්. හීනවන ශේෂ ක්‍රමය. මේ වීඩියෝ එක වටිනවා නම් ඔයාලට තේරෙනවා නම් මේ කියලා දෙන දේවල් කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න මේ වගේ වීඩියෝස් බලන්න. අපි නම් පටන් ගමු. හීනවන ශේෂ ක්‍රමය කියන්නේ පොලිය ගණනය කරන එක ක්‍රමයක්. එතකොට ඔයාලට මේ වචනින්ම තේරෙනවා හීනවන ශේෂය කියුවම පොලිය එන්න අඩු වෙවි යන්නේ. හැබැයි මේකෙදි ළමයි ඔයාලට මේ පොලිය අඩු වෙනවා තමයි. ඒක වෙන්නේ ඇතුළතින්. ඒක අපිට පිටට පේන්නේ නැහැ පොලිය අඩු වෙනවා කියලා. හැබැයි ඔය හීනවන ශේෂ කියු මේ වචනේ අර්ථය තියෙනවා. පොලිය අඩු වෙවි තමයි යන්නේ. එතකොට දැන් මේ ගාන බලන්නකෝ. පොලිය අඩු වෙවි යනවා හැබැයි ඒක පිටට පේන්නේ නැහැ. හරිද? හරි දැන් මේ ගාන බලන්න. මම රුපියල් 10000ක් ණයට ගත්තෙමි. 10% මාසික පොලිය. 12ක් මාසික පොලිය මේ වාර්ෂික මේ 10%ක් මාසික පොලිය අනුපාතයකේ වේ. එතකොට මාස දෙකකින් ගෙවා නිම කළ යුතුය. මාස දෙකකින් ගෙවලා ඉවර කරන්නත් ඕනේ. මාසික වාරිකය තමයි දැන් අපෙන් අහන්නේ. මාසික වාරිකයේ අගය. මොකද්ද දැන් මේ කිව්ව ටික ඔයා ඔළුවට දාගන්න ඕනේ. මේ තොරතුරු ටික 10000ක් තමයි ණයට ගන්නෙ. එතකොට රුපියල් 10ක් තමයි මේ පොලි අනුපාතකය වෙන්නේ නේද? එතකොට මාස දෙකකින් මේක ගෙවලා ඉවර කරන්න ඕන. ඊට පස්සේ මාසික වාරිකයක අගය තමයි අපෙන් අහන්නේ. මේක ගණනය කරන්න ඕන හීනවන ශේෂයට. හරිද? හරි. එතකොට දැන් අපෙන් අහන ප්‍රශ්නේ වෙන මාසික වාරිකයක අගයනේ. හරිද? හරි. දැන් අපි දන්නවා මේක හීනවන ශේෂ ක්‍රමයට යන්නේ. ඒ කියන්නේ පොලිය අඩු වෙවි තමයි යන්නේ. එතකොට මේ මාසික වාරිකයක් අහන්නේ අපෙන් අහන්නේ මාසෙකට කීයක් ගෙවන්න ඕනේද? මේ ණයට ගත්තට පස්සේ 10%ක් පොලි අනුපාතිකය මාසෙකට මාසික වාරිකය කීයක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට තමයි වාරිකයක් හැදෙන්නේ කොහොමද? වාරිකයක් හැදෙන්නේ කොහොමද? මේක හොඳට අවධානයෙන් අහන් ඉන්න ඕනේ. හරියට භාවනාවක් වගේ තමයි මේ ගණන් හදන්නේ. හරි සිහියෙන් අවධානයෙන් ඉන්න ඕනේ. හරිද? එතකොට මාසික වාරිකයක් හැදෙන්නේ කොහොමද ළමයි? මාසික වාරිකයක් හැදෙන්නේ මාසක ණය කොටසට මාසක පොලිය එකතු වෙලා. වාරිකයක් හැදෙන්න දැන් අපි මොකක් හරි ගත්තා කියනකො ෆ්‍රිජ් එකක් හරි ඔන්න ගෙවන්න ගත්තා කියනකො. එතකොට අපි මේ වාරිකයක් හැදෙන්නේ මාසෙකට ගෙවන්න ඕන ගාණ ඇතුලේ එයාලගේ මේ මාසෙක ණය ටිකයි අපේ ණය ටිකයි ඒ වගේම පොලියකුත් එක්ක තමයි අපි මේ වාරිකය ගෙවන්නේ. එතකොට ඔයා මාසික වාරිකයක් ඇතුලේ මාසක ණයයි මාසක පොලියයි කියන ඔය දෙකම තියෙනවා. හරිද? හරි. එතකොට දැන් අපෙන් අපි බලමු දැන් මේකේ දැන් පොලිය අඩු වෙවි යන්න ඕන. හරිද? ඒ කියන්නේ පළවෙනි මාසේ පොලියට වඩා දෙවෙනි මාසේ පොලිය අඩු වෙන්න ඕන. මේක හීනවන ශේෂ ක්‍රමයනේ. හරි. එතකොට දැන් මේ රුපියල් 10000නේ ණයට ගන්නෙ. එතකොට පළවෙනි මාසෙට 5000ක් ගෙවනවා. දෙවෙනි මාසේ 5000ක් ගෙවනවා. ඒක තේරෙනවනේ. එතකොට මේ පළවෙනි මාසේ පොලිය හොයාගන්න ඕනේ දෙවෙනි මාසෙට පොලිය හොයාගන්න ඕනේ. එතකොටනේ මේ 5000යි ඒ පොලියයි එකතු වෙලානේ වාරිකයක් හැදෙන්නේ නේද? හරි. එතකොට දැන් පළවෙනි මාසේ ගත්තහම දැන් මේ 10000 මාස දෙකකින් ගෙවලා ඉවර කරන්න ඕන කියනවනේ. එතකොට පළවෙනි මාසෙට 5000යි දෙවෙනි මාසෙට 5000යි එහෙම ගෙවලා ඉවර කරන්න පුළුවන්. හැබැයි පොලියකුත් එකතු වෙන්න එපා ණයක් ගත්තාම. එතකොට පළවෙනි මාසේ පොලියයි දෙවෙනි මාසේ පොලියයි ඒ දෙක දැන් අපි දන්නේ නැහැ. එතකොට දැන් අපේ ප්‍රශ්නේ පොලිය හොයාගන්න ඕනේ. දැන් මම කලින් කිව්වේ මොකද්ද? දැන් කිව්වේ මොකද්ද? හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි හොයන්න අපිට මේ ප්‍රශ්نين අහන්නේ මාසික වාරිකයක අගය. මාසෙකට කොච්චරක් ගෙවන්න ඕනද? එතකොට දැන් අපේ 5000 තමයි ණය කොටස. දැන් මෙතන මාසික ණය 5000 කියන එක ඒක ගන්න පුළුවන් 10000 මාස දෙකකින් ගෙවලා ඉවර කරන්න නම් 5000 ඒව දෙකක්. එතකොට මාසෙකට ණය ටික 5000යි. පොලිය තමයි දැන් අපි දන්නේ නැහැ.
මේ දෙක එකට එකතු වුනහමනේ මාසික වාරිකය. දැන් අපෙන් අහන්නේ වාරිකයක්නේ. එතකොට මේ දෙක ණයයි පොලියයි එකතු වුනහමනේ වාරිකය හැදෙන්නේ. දැන් අපි පොලිය හොයාගන්න ඕන. හරිද? හරි. අපි දැන් පොලිය හොයමු. හරිද? හරි. දැන් පළවෙනි මාසෙට පොලිය බලන්න. දැන් පළවෙනි මාසේ පොලිය බලන්නේ කොහොමද? දැන් අපි ගත්තේ කීයක්ද? 10000ක්. ණයට ගන්නේ 10000ක්. 10000ට 10%ක් නේ මේ පොලිය වෙන්නේ. මාසයකට පොලියනේ. මාසික පොලිය 10%ක් කිව්වා. මම මේ පොඩි උදාහරණයක් අරගෙන හදලා දෙන්නේ. මේකෙන් මට එතකොට හොඳට කියලා දෙන්න පුළුවන්. හරිද? එතකොට රුපියල් 10000ක් ණයට අරගෙන එතකොට මාසික පොලිය අනුපාතය කියන්නේ 10%නේ. එතකොට 10000ට 10%ක්. හරිද? 10%ක්. මේ මම හොයන්නේ මොකක්ද? පොලිය. මාසයකට පොලිය. හරිද? මේ පළමු මාසෙට පොලිය. හරිද? පළවෙනි මාසෙට පොලිය. එතකොට බිඳුවට බිඳුව කැපුණා, බිඳුවට බිඳුව කැපුණා. රුපියල් 1000ක් එනවා පළවෙනි මාසෙට පොලිය. දැන් මේක හීනවන ශේෂ ක්‍රමයනේ. එතකොට පොලිය එන්න අඩු වෙනවනේ. එහෙනම් දෙවෙනි මාසේ පොලිය මේ රුපියල් 1000නේ දැන් පළවෙනි මාසෙට පොලියට ආවේ. එහෙනම් දෙවෙනි මාසේ පොලිය ඊට වඩා අඩු වෙන්න ඕන නේ. හරි. එතකොට මොකක්ද එන්නේ? අපි කොහොමද මෙතන දෙවෙනි මාසෙට පොලිය බලන්නේ කොහොමද? ඔව්. එතකොට දැන් මේ දැන් 10000නේ මේ දැන් අපි ණයට ගත්තේ. එතකොට දැන් මේ පොලිය අඩු වෙන්න නම් මෙතන මේ පොලිය අඩු වෙනවා කියලා කියන්නේ දැන් මේ පළවෙනි මාසේ මේ 10000න් 5000ක් ගෙවනවානේ. ඒ ණය ටික දැන් 5000 දෙකකින් මේක ඉවර කරන්නේ. එතකොට පළවෙනි මාසේ 5000ක් ගෙවලා දැන් ඉතිරි ණය වෙන්න 5000යි. තව 5000යි ඉතිරි. අන්න ඒ 5000ට 10%ක් තමයි දෙවෙනි මාසෙදී අපි බලන්න ඕනේ. අර ගෙවුව ණය ටික අඩු කරලා ඉතිරි ගානට තමයි පොලිය බලන්නේ. හරිද? අර ගෙවුව ටික අඩු කරනවා. අර ඉතිරි ණය ටිකට තමයි පොලිය බලන්නේ අපි. හරිද? එතකොට 10%ක් බලන්න. එතකොට කීයක් යනවද? 500ක් යනවා. එතකොට දෙවෙනි මාසේ පොලිය රුපියල් 500යි. හරිනේ. පළවෙනි මාසේ 1000යි, දෙවෙනි මාසේ පොලිය 500යි. එතකොට මෙතන 5000ට පොලිය කීයද මෙතන? දැන් අපිට ආව පළවෙනි මාසේ 1000ක් කියලා ආවා. හරිද? එතකොට මේ මෙතන 500ක් කියලා ආවනේ. හරි. එතකොට දැන් මම කිව්වා නේද පොලිය දැන් අඩු වෙනවා කියන්නේ ඕක. හීනවනේ ශේෂ ක්‍රමය කියලා කියන්නේ මේ පොලිය එන්න අඩු වෙනවා කියන්නේ මෙන්න මේ විදිහට තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ ගෙව්ව ණය ටික, ඒ කියන්නේ ගෙව්ව ටික අයින් කරලා ඉතිරි වෙලා තියෙන ණය ටිකට තමයි පොලිය බලන්නේ. ඒකයි අර පොලිය අඩු වෙන්නේ හැමතිස්සෙම. ගෙව්ව ටික අයින් කරනෝනේ. අර ඉතිරි ණය ටිකට ඉතිරි 5000ට 10%ක් තමයි බලන්නේ. එතකොට මේ විදිහට එනවා. හැබැයි ළමයි මම කියවනේ ඔක පිටට පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔයා ෆ්‍රිජ් එකක් ගෙවන්න ගත්තොත් ඔයාට කියනවා යාළුවා මේක හීනවන ශේෂ ක්‍රමයට තමයි යන්නේ. පොලිය එන්න අඩු වෙනවා. හැබැයි ඔයා ගෙවන වාරිකය එකමයි. ඒ කියන්නේ ඔයා රුපියල් 2000ක් නම් මාසෙකට ගෙවන්නේ හැම මාසෙකම 2000ක් ගෙවන්න වෙනවා. එතන ඔයාට අඩුවීමක් පේන්නේ නැහැ. පිටට පේන්නේ නැහැ ඒක. හැබැයි ඒක ඇතුළතින් අඩු වෙනවා. දැන් මෙතන දැන් මේ 1000යි 500යි කියලා ඔක පිටට පේන්නේ නැහැ. මේක ඇත්තටම මොකද දන්නවද ඔය කරන්නේ? අපිට 1000යි 500යි කියලා ආවට අපි ඕක මේ මෙතන 1000ක්. එතකොට මේ මං මුලින් ගෙවන්න ඕනේ 5000යි 1000යි 6000යි ඊට පස්සේ දෙවෙනි මාසේ 5500 එහෙම වෙන්නේ නැහැ. මෙතෙන්දී අපි මේ 1000යි 500 දැන් මෙතනින් හොයාගත්තානේ. මාස දෙකේ පොලිය 1000ක් එනවා පළවෙනි මාසේ, දෙවෙනි මාසේ 500ක් එනවා. එතකොට අපි මේ දෙක එකතු කරනවා. මුළු පොලිය හොයාගෙන ඔය මාස දෙකකින් මේක ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒ මාස දෙකෙන් බෙදලා ඒක සමානව පොලිය බෙදලා දෙනවා මාස දෙකට. එතකොට මේ සමාන වාරිකයක් නෙන්නේ. අර ඔයාට ෆ්‍රිජ් එකක් ගෙවන්න ගත්තාම ඔයාට කියනවනේ මේ හීනවන ශේෂ ක්‍රමයට යන්නේ පොලිය එන්න අඩු වෙනවා. හැබැයි බලපුවාම ඔයා මාසෙකට මේ 2000 ගානේ ගෙවන්න ඕනේ. එතකොට දැන් මෙතන 1000යි 500යි කියන්නේ 1500යි මුළු පොලිය ගත්තාම මාස දෙකේම නේද? මුළු පොලිය 1500 ඔයා බෙදන්න දැන් මාස දෙකකින් ගෙවලා ඉවර කරන්න ඕන. දෙකකින් බෙදන්න. එතකොට ඔයාට එනවනේ එක මාසෙකට කීයක් යනවද? 1500 දෙකෙන් බෙදපුවාම 750ක් යනවානේ. 750ක් යනවා. එහෙනම් 750ක් තමයි මාසෙකට පොලිය. අපි මේ 10500 කියන එක දාන්නේ නැහැ. ඒ දෙක හොයාගෙන ඒ පොලිය වෙන වෙනම මේ මාසෙට පොලිය 1000යි මේකට 500 කියලා හොයාගෙන ඒ දෙක නැවත එකතු කරලා ඒක දෙකකින් බෙදනවා. මාස දෙකකින් ගෙවලා ඉවර කරන්න කියන්නේ. ඔයා ඒක දෙකකින් බෙදනවා. එතකොට ඔයාලට 750ක් කියලා එනවනේ. එතකොට මේ එක මාසයකට ඔයා මෙතන 750ක් කියලා ගන්න ඕනේ. එතකොට මෙතන 750යි. හරිද?
එතකොට වාරිකයක් කීයද? අපිට අහන්නේ වාරිකයක අගය. එතකොට මේ නැත්තම් දැන් මෙතන 5000යි 750යි 5000 කියන්නේ ණය කොටස. මෙතන 5000 කියන්නේ ණය කොටස. එතකොට අපිට පොලිය ආවා දැන් 750යි. එතකොට වාරිකයක් කීයද මේ දෙක එකට එකතු වුණාම? 5750ක් තමයි අපි මාසෙකට ගෙවන්න ඕනේ. එතකොට 5750 ඒවා දෙකක්. මාස දෙකකින් ගෙවලා ඉවර කරන්න ඕනනේ. තේරුණාද? දැන් මුළු පොලිය 1500යි නෙමෙයි. මෙතන 1000යි 500යි පළවෙනි මාසේ පොලිය 1000යි දෙවෙනි මාසේ පොලිය 500යි ඔය දෙක එකට එකතු කරාම මුළු පොලිය එනවා. ඒක අපි දෙකට බෙදනවා. අපි මේ සමාන වාරික යන්නේ හැමතිස්සෙම. අර ඇතුලෙන් තමයි අර පොලිය අඩු වෙන්නේ. අපි ඊට පස්සේ මුළු පොලිය හොයාගෙන ඒක ගානට බෙදලා දෙනවා මේ සමාන වෙන්න. එතකොට මේ 5750ක් වෙනවා අර ණය 5000 ගෙවනවනේ. එතකොට එක මාසයකට 750ක් වෙනවා පොලිය. එතකොට 5750ක් තමයි වාරිකය වෙන්නේ. එක මාසයකට එතකොට අපි උත්තරේ වෙන්නේ රුපියල් 5750යි. හරිද? හරි. දැන් ළමයි මෙතෙන්දී දැන් ඔයාලට මේක තේරෙනවා හරි. එතකොට වාරිකයක් 5750නේ. දැන් මෙතෙන්දී මේව දෙයක් තියෙනවා ළමයි. දැන් අපිට වාරිකයක් ආවනේ රුපියල් 5750යි කියලා. 5750 කියලා ආවා. එතකොට දැන් අපිට නිකන් හිතන්න දැන් මේ හීනමන ශේෂ ක්‍රමයෙන් මේ පොලිය ගණනය කරපුවම වාරිකයක් මාසයකට ගෙවන්න ඕන රුපියල් 5750යි කියලා ආවා. දැන් උත්තර මම මාස දෙකකටනේ පොලිය හදන්න දුන්නේ. නිකන් හිතන්න ඔයාලට මාස 18කට මම මාස 18කින් ගෙවලා ඉවර කරනවා කියලා කිව්වොත් ඔයා අර මාසයක් ගානේ මාස 18ටම හදන්න ඕනේ නේද? එතකොට ඒක හරි ප්‍රායෝගික නැහැනේ. එතකොට මේ අච්චුපොතේ මෙයාලා මේ ක්‍රමයක් දෙනවා මේ කෙටි ක්‍රමයක් විදියට සූත්‍ර ටිකක් දීලා ඒ විදියට ඒවට ආදේශ කළා හිම හදපුවාම අපිට මේක ඉක්මනට උත්තරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් අතර මාස දෙකකින් හදන්න කිව්ව නිසා අපිට ඒකට අග්ගාර කරගන්න පුළුවන්. අපිට මාස 15කින් මාස 20කින් ගෙවනක කිව්වොත් එහෙම අපිට ඕක මාසයක් ගානේ හදාගෙන යන එක ප්‍රායෝගික නැහැ. හරි. එතකොට දැන් මේ ඔයාලට මේ තියෙන දැනුමෙන් නිකන් හරි සරලව හිතලා කරන්න පුළුවන්. මේක මහා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මෙන්න මේ සූත්‍ර තුන කටපාඩම් කරගන්න ඕනේ. හැබැයි කටපාඩම් කරගත්තට විතරක් මදි. ඔයා ඒක ඇතුලේ වෙන්නේ මොකක්ද කියන එක හරි අවබෝධයෙන් හදන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ ඕන ගානක් දුන්නත් පුළුවන් වෙන්නේ. නැතුව නිකන් සූත්‍ර පිටින්ම ඒකට කටපාඩම් කරගෙන එහෙම බෑ. ගාන තේරුම් අරගෙන හදන්න ඕනේ. හරි? හරි. දැන් එතකොට මේ රුපියල් 5750ම අපිට ඒ ආපු උත්තරේම මේ ක්‍රමයෙන්ම එන්න ඕන. හරිද? හරි. එතකොට දැන් ඔයා අපෙන් අහන්නේ මොකක්ද? වාරිකයක්නේ. හරි. වාරිකයක් හැදෙන්නේ කොහොමද? මාසෙක ණයයි මාසෙක පොලියයි එකතු වෙලා. ඒක අපි ගන්න දෙයක්. මාසෙක ණයට මාසෙක පොලිය එකතු වෙලා. එතකොට මාසෙක ණය කියන එකත් ඒකත් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 10000ක් ණයට ගන්න අපි. දැන් මේ කතාවේ රුපියල් 10000ක් ණයට ගන්න. මාස දෙකකින් ඕක ගෙවලා ඉවර කරන්න කියන්නේ. එතකොට මාසෙක ණය වෙන්නේ රුපියල් 5000නේ. 10000 ගෙවන්න කියන මාස දෙකෙන් බෙදපුවාම එක මාසයකට ගෙවන්න ඕන ණය 5000ක් කියලා එනවා. එතකොට මාසයක ණය එතන 5000 කියලා ගන්න පුළුවන්. අපිට ප්‍රශ්න වෙන්නේ මේ මාසයක පොලිය හොයාගන්න නේ. මාසයක පොලිය හොයාගන්න බෑ. එතකොට මේ කෙටි ක්‍රමයේ යටතේ පොලිය හොයාගන්න ඕනේ. ඔයාට නැත්තම් ඔයාට මතක් වෙනවා 110න් ගුණ කරලා හරියම හදන්න පුළුවන්. දැන් මේ කෙටි ක්‍රමයෙන් යන්නේ. එතකොට මේ මාසයක පොලිය හොයන්න පුළුවන් ළමයි මුළු පොලිය. දැන් මේ මෙතන මේක කටපාඩමක් නෙමෙයි නිකන් හිතන්න ඇත්තනේ. මුළු පොලිය අපිට ගෙවන්න කියන මාස ගාන වාරික ගානෙන් බෙදපුවාම මාසයි වාරිකයි කියන්නේ දෙකම එකයිනේ. මාස ගානෙන් බෙදන්න කිව්වත් වාරික ගානෙන් බෙදන්න කිව්වත් දෙකම අදහස එකයි. එතකොට මුළු පොලිය ඔයාට ගෙවන්න කියන මාස ගානෙන් වාරික ගානෙන් බෙදපුවාම ඉන්නේ එක මාසයකට පොලියනේ. එහෙනම් මේක හරියට මෙයාලා කියන කතාව මුළු පොලිය වාරික ගානෙන් බෙදන්නලු. එතකොට දැන් මේ ක්‍රමයේ යටතේ මුළු පොලිය හොයන්න වෙනම සූත්‍රයක් තියෙනවා. ඒක ඔයා කටපාඩම් කරගන්න ඕනේ. මුළු පොලිය හොයන්න වෙනම සූත්‍රයක් තියෙනවා ළමයි. දැන් අපිට කිව්වේ දැන් මේ වාරිකයක් හැදෙන්නේ මාසක ණයට මාසක පොලිය එකතු වෙලා. ඒකට මාසක ණය හොයාගන්න පුළුවන් 5000 කියලා 10000 දෙකට බෙදලා ප්‍රශ්න වෙලා තියෙන මාසක පොලිය. එතකොට මාසක පොලිය හොයන්න ඕනේ මෙන්න මේ අපිට දැන් මේ අච්චුපොතේ කියන ක්‍රමයට අනුව මෙන්න මේ මුළු පොලිය වාරික ගණන් බෙදලා. එතකොට මේ ක්‍රමෙන් තමයි ඔයාලට විභාගයේ ප්‍රශ්න අහන්නේ. එතකොට මේක හොඳට මතක තියාගෙන ඉන්න ඕන. හරිද? එතකොට මුළු පොලිය වාරික ගානෙන් බෙදපුවාම අපිට මාසක පොලිය එනවා. එතකොට දැන් අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකක්ද? වාරික ගානක් දෙකයි කියලා දන්නවනේ. මුළු පොලිය හොයාගන්න මොකද කරන්නේ? ඒකට වෙනම සූත්‍රයක් තියෙනවා. මේක කටපාඩම් කරගන්න ඕනේ. මුළු පොලිය හොයන්නේ ළමයි මාස ඒකක ගණන මාස ඒකකයකට පොලියෙන් ගුණ කරලා.
මාස ඒකක ගණන මාස ඒකකයකට පොලියෙන් ගුණ කරන්න ඕනේ. එතකොට දැන් ඔයා දන්නේ නැහැ මාස ඒකක ගණන කියන්නේ මොකක්ද? එතකොට මේ මාස ඒකකට පොලිය කියන්නේ මොකක්ද? ඒක දන්නේ නැහැ. එතකොට දැන් අපි දන්නවා මුළු පොලිය හැදෙන්නේ මේ දෙක එකට ගුණ කරාම. එතකොට මේ හොඳට මතක තියාගන්න ළමයි මාසයි මාස ඒකකයි කියන දෙකක්. මාසයි මාස ඒකකයි කියන දෙකක්. හරිද? කොයිම වෙලාවකත් ඕක එකක් කියලා හිතන්න බෑ. මොනක් පැටලෙනවා. එතකොට මේ මාස ඒකක ගන්න දැන් දන්නේ නැහැනේ. ඒක හොයාගන්න වෙනම සූත්‍රයක් තියෙනවා. මාස ඒකකයකට පොලිය දන්නේ නැහැනේ. ඒක හොයාගන්න වෙනම සූත්‍රයක් තියෙනවා. එතකොට මේ සූත්‍ර තුන ඔයා කටපාඩම් කරගන්න ඕන. මුළු පොලිය හොයන්නේ මාස ඒකක ගණන මාස ඒකකයකට පොලියෙන් ගුණ කරලා. එතකොට මේ දෙක දන්නේ නැහැනේ මාස ඒකක ගණන හොයන්නේ කොහොමද දන්නේ නැහැ. මාස ඒකයකට පොලිය හොයන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. එතකොට මාස ඒකක ගණන හොයන්න වෙනම සූත්‍රයක් තියෙනවා. මාස ඒකයකට පොලිය හොයන්න වෙනම සූත්‍රයක් තියෙනවා. එතකොට මේ මාස ඒකක ගණන ළමයි හොයන්නේ කොහොමද? මාස ඒකක ගණන හොයන්නේ මෙතන වාරික ගණන දෙකකින් බෙදලා ඒ වාරික ගානට එකක් එකතු කරලා ගුණ කරන්න ඕනේ. එතකොට වාරික ගණන කියන්නේ කීයද ළමයි? මාස දෙකකින් ගෙවන්න කියන්නේ. එතකොට ඒ වාරික ගාන දෙකයි. එතකොට ඒක දෙකෙන් බෙදන්න ඕනේ. හැමතිස්සෙම දෙකෙන් බෙදන්න ඕන. හරි? එතකොට ඒක දෙකෙන් බෙදලා මෙතන වාරික ගණන කීයද? මාස දෙකයි. එතකොට දෙක දෙකකින් බෙදලා වාරික ගානට එකක් එකතු කරාම වාරික ගණන මාස දෙකයි. මාස දෙකෙන් ගෙවන්න කියන්නේ දෙකට එකක් එකතු කරාම 3යි. දෙකට එකක් එකතු කරාම 3යි. එතකොට දෙක දෙකෙන් බෙදපුවාම 1යි එක් වරක් 3 3යි. එතකොට මාස එකක් ගණන අපිට එනවා 3ක් කියලා. වාරික ගණන දෙකයිනේ. ඒක දෙකට බෙදලා වාරික ගානට එකක් එකතු කරන්න. වාරික ගාන දෙකයි දෙකට එකක් එකතු කරාම 3යි. එතකොට මෙතන අපිට දෙක දෙකෙන් බෙදපුවාම එකයිනේ. එක් වරක් 3 ආයෙත් අපිට 3ක් එනවා. ඒ 3 කියලා එන්නේ මාස එකක ගණන 3යි. දැන් ඒක ඕනේ මෙතනට. මාස එකක ගණන මාස එකකට පොලියෙන් ගුණ කරාම තමයි මුළු පොලිය හැදෙන්නේ. ඒ මුළු පොලිය වාරික ගාණෙන් බෙදපුවම තමයි මාසක පොලිය එන්නේ. ඒ මාසක පොලියයි මාසක ණයයි එකතු කරාම තමයි අපෙන් අහන ප්‍රශ්නේ වාරිකයක් එන්නේ. මේ සම්බන්ධය ඔයාලට හොඳට ගලාගෙන යන්න ඕනේ. එක තැනක් හරි ඔය උතනින් කැඩුනොත් මේක තේරෙන්නේ නැහැ. හරි භාවනාවක් වගේ තමයි මේක අහගෙන ඉන්න ඕන. හරි. එතකොට මෙතන දැන් ඔන්න මාස එකක ගන්න 3ක් කියලා ආවා. දැන් ඔයාලට මම මේ කියාගෙන යනකොට චුට්ටක් ආයෙත් ආපස්සට ගිහින් බලන්න ඕන වීඩියෝ එක නවත්තලා ආයෙත් ගිහිල්ලා ඒ ටික බලලා කරන්න. හරිද? හරි. එතකොට මෙතන මාස එකක ගන්න 3ක් කියලා එනවා. ඊට පස්සේ මාස එකකට පොලිය. දැන් මෙතන ඔන්න මාස එකක ගන්න 3ක් කියලා හොයාගත්තා. දැන් ඊට පස්සේ මාස ඒකකට පොලිය හොයන්න වෙනම සූත්‍රයක් තියෙනවානේ. මේ මුළු පොලිය හැදෙන්නේ මාස එකක ගන්නයි මාස එකකට පොලියයි ගුණ කරලා. මේ දෙක දන්නේ නැති නිසා ඒ දෙක හොයන්න වෙනම සූත්‍ර දෙකක් තියෙනවා. මේ තුන තමයි මේ පාඩමේ මේ ඊනමන ශේෂ ක්‍රමයේ දැනගෙනම ඉන්න ඕන ටික. මේ ටික කටපාඩම් කරගන්නත් ඕනේ. වෙන්නේ මොකක්ද කියලා දැනගන්නත් ඕන. හරි? හරි. එතකොට මාස එකකට පොලිය හොයන්නේ මාසක ණය. දැන් මාසක ණය කිව්ව ගමන් ඒ මොකක්ද ඒ දන්නේ එහෙම හිතෙන්න බෑ. මාසක ණය කියන්නේ මාසෙකට ගෙවන්න තියෙන ණය ටික. 10000ක් මේ මිනිස්සේ ණයට ගන්නවා. මෙතන දැන් මේ 5000ක් කියලා අපි ගන්නවානේ. මෙතන දැන් අපි මං කියවනේ 10000 දෙකට බෙදලා 5000ක් කියලා ගන්න පුළුවන් නේ. ණය ටික 10000යි. 10000 මාස ගෙවන්න කියන්නේ මාස දෙකෙන් නම් මාස දෙකෙන් බෙදපුවාම එක මාසෙක ණය 5000 කියලා එනවනේ. එතකොට මාසක ණය 5000යි. මේ දන්න දේවල් නම් ඒවෙන් ඔයාලා දන්න ටිකෙන් හදන්න පුළුවන් මේක. එතකොට මාසක පොලිය අනුපාතිකය. ඒක දීලා තියෙන්නේ 10%ක මාසික පොලිය. මාසික පොලිය අනුපාතිකය 10%යි. එහෙනම් ඔයා ඒක 110 කියන්නේ 100ෙන් 10නේ. 110 කියන්නේ භාගයක් විදිහට 100ෙන් 10. එතකොට එතන ගුණ කරාම අපිට මාස ඒකකයට පොලිය එනවා. මාස ඒකකයකට පොලිය එනවා. හරි. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපුණා 50 10න් ගුණ කරාම රුපියල් 500ක් කියලා එනවා යාට මාස ඒකකයකට පොලිය. මං කියවනේ මාසයි මාස ඒකකයි දෙකක් පැටල ගන්න එපා. හරි? හරි. දැන් මෙතන මුළු පොලිය හැදෙන්නේ මෙන්න මේ දෙක ගුණ වෙලානේ. දැන් ඔන්න මෙතන මාස එක ගන්න 3යි කියලා ආවා. දැන් හොයාගත්ත රුපියල් 500 කියලා මාස ඒකකයකට පොලිය. දැන් මේ දෙක ගුණ කරාමනේ මුළු පොලිය හැදෙන්නේ. මුළු පොලිය. එතකොට 500 3ක් 1500යි. ඔන්න මුළු පොලිය එතකොට රුපියල් 1500ක්. හරිද? හරි. දැන් එතකොට මේ මුළු පොලිය රුපියල් 1500 ගෙවන්න කියන්නේ මාස දෙකයිනේ වාරික දෙකයිනේ. එහෙනම් මුළු පොලිය 1500 දැන් හිතන්න. ඇත්තටම මුළු පොලිය ගෙවන්න කියන මාස දෙකකින් බෙදපුවාම
එක මාසෙක පොලිය එනවානේ. ඒකයි කරන්නේ. එතකොට මුළු පොලිය 1500 කියලා දැන් ඔන්න මේ සූත්‍ර වලට දාගෙන අපි ඔන්න එතන හදලාගත්තා. ඒක දැන් ගෙවන්න කියන මාස දෙකකින් බෙදන්න. එතකොට ඔයාලට එනවා රුපියල් 750ක් කියලා. 1500 දෙකට බෙදුවම 750 ළමයිනේ. එතකොට රුපියල් 750ක් කියලා ආවා. දැන් බලන්න. එතකොට ඔන්න මාසක පොලිය දැන් ඔන්න හොයාගත්තා. එතකොට මේ දෙක එකතු වුණාමනේ අපෙන් අහන ප්‍රශ්නේ වාරිකය හැදෙන්නේ. මාසක ණය ටිකයි මාසක පොලියයි එකතු වුණාම දැන් ඔයාලට මේක හින සංකීර්ණයි වගේ සූත්‍ර ගොඩක් පේනවා. එහෙම වෙන්නේ තාම මේ ගාන හුරු නැති නිසා. මේක හුරු කරගන්න නම් ඔයා ගණන් ගොඩක් හදන්න ඕනේ. සූත්‍ර ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. ඊට පස්සේ ඔයා තනියෙන් අවබෝධ කරගන්න ඕනේ. කියන්නේ දැන් ගණන් හදනකොට ඇයි මේක මෙහෙම කරන්නේ? ඇයි මෙතන මුළු පොලිය මේ වාරික ගානෙන් බෙදන්නේ? ඔයා හිත ගණන් හදන්න ඕනේ. පුරුද්දට හදන්න නැතුව. හරිද? අපේ ක්ලාසස් වලට එන ළමයින්ට අපි ගොඩක් කරන්නේ මේ ගානක් දුන්නාම මේක හිතන විදිහ ගානක් දැන් දැක්ක ගමන් මේක බෑ කියලා හිතන්නේ නැතුව ඔයාට සමහරට තියෙන දැනුමින් කරගන්න පුළුවන්. අර ඔයා හිතන්නේ නැහැනේ මේක මට බෑ එච්චර. එහෙම හිතන්නේ නේද? හරි. එතකොට මෙතන ඔන්න දැන් අපිට මාසික පොලිය 750යි මාසක ණය රුපියල් 5000 කියන එක කොහොමද දන්නවනේ ඒක. එතකොට මේ දෙක එකට එකතු කරාම තමයි වාරිකයක් හැදෙන්නේ. මාසක ණයයි මාසක පොලියයි. එතකොට 5000යි 750යි එකතු කරාම අපිට එනවා 5750. එතකොට රුපියල් 5750 කියලා තමයි වාරිකයක් එන්නේ. එතකොට වාරික දෙකකින් මේක ගෙවලා ඉවර කරන්න ඕනේ 5750 ඒවා දෙකක් මාස දෙකටනේ. දැන් හරිනේ අර කලින් ක්‍රමයෙන් ආවෙත් අපිට 5750නේ. ඒ කලින් ක්‍රමේ ප්‍රායෝගික නැහැ. එතන මං ඇතුලේ වෙන්නේ කියන්නේ වෙන දේ තමයි මං කියලා දුන්නේ. අර පොලි අඩු වෙන විදිහ අර ණය ටික ගෙවුවට පස්සේ ඉතිරි ණය ටිකට 10%ක් බලන්න කිව්වේ. දැන් ඒක මේ අපිට විභාගෙට අහන්නේ මේ විදිහ තමයි ආට විභාගෙට අහන්නේ. හරිද? එතකොට රුපියල් 5750 තමයි අපේ වාරිකය වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්න දෙනකොට ළමයි මේ පාඩමට සම්බන්ධ ප්‍රශ්න දෙනකොට අපිට මේ කතන්දරය කියලා දැන් මෙතන අපෙන් ඇහුව වාරිකය. ඔයාට තොරතුරු ටික දීලා එක තොරතුරක් නොදී ඒකනේ අහන්නේ. එතකොට තැන්පත් කළ මුදල එහෙම නැත්නම් මේ ණයට ගත්තේ කීයක්ද? එහෙම නැත්නම් පොලි අනුපාතිකේ එහෙමනේ අහන්නේ. එතකොට දැන් හීනවන ශේෂ ක්‍රමයට දැන් මේක හදනවා මෙහෙම දුන්නාම දැන් මෙතන වාරිකයනේ අහලා දෙන්නේ. ඔයාලට පෙළක් වෙලාවට අහනවා මේ 110ක් කියන පොලි අනුපාතිකය දෙන්නේ නැතුව අනිත් සේරම තොරතුරු ටික දීලා පොලි අනුපාතිකය හොයන්න. එහෙම නැත්නම් අනිත් තොරතුරු සේරම දීලා ණයට ගත්තේ කීයක්ද කියලා හොයන්න. එතකොට අපි මේ සූත්‍ර ටික හොඳට කටපාඩම් නම් ඔයාට ඔක නැති. සූත්‍ර ටික හොඳට මතකයි නම් කටගාලා එහාට මෙහාට කරලා ගුණ කිරීම මේ නැති කරගෙන මුල් පොලිය හොයාගෙන ඒ ටික කරගන්න පුළුවන්. සූත්‍ර ටික හොඳට මතක තියෙන්න ඕන. කටපාඩම් කරගන්න ඕන. අපි දැන් තව ඒ වගේ එක ගානක් හදමු. ඒක හොඳට බලාගෙන ඉන්න. මොකද මෙච්චර මම මේ ලේසියට මේ කියලා දුන්නේ මේ උදාහරණ ගානක් කියලා දුන්නේ මේක තේරුම් කරවන්න. අපි දැන් අර වගේ විභාගයට එන සංකීර්ණ ගානක් හදලා බලමු. හරි ළමයි. ඉතින් ඔයාලට මේ කියලා දෙන දේවල් තේරෙනවා නම් හොඳට මේක පැහැදිලි නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මේ වගේ වීඩියෝස් තව බලන්න ඕනේ නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපි දැන් යන්නේ ඊගාව ගන්න. චිත්‍ර හදුවද නැද්ද? නෑ ටීචර්. 5 වෙනි ගාන හදන්න පටන් ගන්න බලන්න. 5 වෙනි ගාන. හස්වෙනි ගාන හදන්න පටන් ගන්න බලන්න. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස සොයන්න. එතකොට මම දැන් මේක කියලා දෙන්නම්. මේක පොඩක් මතක් වෙන්න මම කියලා දෙන්නම්. මේක මතක අය මට කලින් ටක් ගාලා උත්තර එවන්න try කරන්න. හරිද? හරි. හරි. එතකොට දැන් මෙතන කුමාර මහතා රුපියල් 12000ක ණය මුදලක් සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබාගෙන ඇත. එතකොට මෙයා 12000ක් ණයට අරගෙන තියෙනවා වාරික 6කින් ගෙවන්න ඕනේ. මාස 6ක් ඇතුළත ගෙවන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට මාසික වාරිකයක වටිනාකම රුපියල් 2100ක්ලු. හරිද? අපිට දැන් මෙයාලා වාරිකයක වටිනාකම දෙනවා. වාරිකයක වටිනාකම දෙනවා නේ. මට මේ කොහමද ආන්සර්ස් හදන්න බලන්න ඉරන් බලන්න. හරි දින නිවලා තියෙනවා. අනිත් අය ඔව් එතකොට කොහොමද මෙතන හොයන්නේ? අපිට කියන මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස.
මාසෙකට ගෙවන්න ඕන ණය මුදල කොටස හොයන්න කියනවා. කොහොමද එහෙම කරන්නේ? දැන් මේක ඔයාට තියෙන සාමාන්‍ය දැනුම මේක හදන්න පුළුවන්. චුට්ටක් ඇතුළට හිතන්න ඕන. මේක දැක්ක ගමන් බෑ කියලා හිතන්න නැතුව පොඩ්ඩක් කල්පනා කරන්න. පුළුවන් මේක කරන්න. ඔව් එතකොට දැන් මෙතන අපිට කියන්නේ මාසික වාරිකයක වටිනාකම 2100ක් කියලා කියනවා. එතකොට මේ මම ඔයාට කිව්වා මේ වාරිකයක් හැදෙන්නේ කොහොමද? මාසක ණයට මාසක පොලිය එකතු වෙලා. මාසක පොලිය එකතු වෙලා. එතකොට ඔය 2100 ඇතුලේ මාසක ණයයි මාසයක ණයයි මාසයක එක මාසයක පොලියයි දෙකම තියෙනවා. නේද? හරි. එතකොට මේක දැන් අපෙන් අහන ප්‍රශ්නේ හිතන්න. අපෙන් අහන්නේ මාසෙකට ගෙවන්න ඕන ණය මුදලේ කොටස. එතන පොලියක් ගෑවිලා නැහැ. අහන්නේ ණය කොච්චරක් තියෙනවද කියලා. හරි. මට ආන්සර්ස් ඇවිල්ලා තියෙනවා නෑ. හිරුමිගේ ආන්සර් එක හරි, දිනනිගේ ආන්සර් එක හරි. ඒ දෙන්නගේ ආන්සර්ස් හරි. ඒ දෙන්න විතරයි මට හරියට ආන්සර් එකක් එවලා තියෙන්නේ. චුට්ටක් කල්පනා කරන්න අනිත් හරි දැන් එතකොට දැන් ප්‍රශ්නේ දිහා හිතන්න. දැන් මේ හිතන්න ඕන විදිහ මම මේ ප්‍රැක්ටිස් කරවන්නේ. හරිද? එතකොට දැන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මාසෙකට ගෙවන්න ඕන ණය ටික. එතන පොලියක් ගෑවිලා නැහැනේ. අහන්නේ ණය මාසෙකට ගෙවන්න ඕන ණය. එතකොට මොකද්ද කරන්න ඕන? ඔයක වටේ යන්න දෙයක් නැහැ. දැන් ණය කොච්චරක්ද ගත්තේ? 12000නේ. ණය ගත්තේ 12000යි. 12000නේ ණය ටික. එතකොට මාසෙකට ගෙවන්න ඕන ණය ටිකනේ අහන්නේ. දැන් මෙතන පොලියක් අහන්නේ නැහැනේ. ගෙවන්න කියන්නේ මාස 6කින් නේ. එහෙනම් මේ 12000 6න් බෙදන්න ළමයි. එතකොට එක මාසයකට ගෙවන්න තියෙන ණය ටික එනවනේ. එතකොට කීයද? රුපියල් 2000ක් යනවා. රුපියල් 2000යි. හරි සරලයි. දැන් ඔයා මෙතන පැටළුනේ. ඔයා පැටල ගන්නේ අතන 2100ක කතාවක් කියනෝනේ වාරිකයක්. ඊට පස්සේ ඒක 6න් ගුණ කරන්න යනවා. එක එක ඒවා කරන්න යනවා. නේද? මෙතන ඔයා මේ ඔයාට කියන්නේ මොකක්ද? ඒක හිතන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන අහන්නේ ණය මුදලනේ. ඒ කියන්නේ මේ මාසෙකට ගෙවන්න ඕන ණය ටික. වාරිකයක් කියන්නේ අර පොලියයි ණය ටිකයි දෙකම එකතු වෙලා. මෙතන අහන්නේ ණය ටික විතරයි. එතකොට ණය 12000ක් ගත්තේ 12000. මේ 12000ක් නේ ණයට ගත්තේ. ඒක ගෙවලා ඉවර කරන්න කියන්නේ මාස 6කින්. ඔයා ඒ ණය ටික ගෙවන්න තියෙන මාස ගානෙන් බෙදපුවාම එක මාසයකට ගෙවන්න තියෙන ණය කොටස යනවා රුපියල් 2000ක් කියලා. පැහැදිලිද? ඒක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? 12000 6න් බෙදන්න ඕනේ. එතකොට තමයි අපිට 2000ක් එන්නේ. ඒක තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? හරි HCP හරි ආන්සර් එක. එතකොට දිනනි හරි. ඔව්. දැන් ඒක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? තේරුම් නැත්නම් කියන්න මම ඔයගේ නම කියන්න නැතුව සරයක් කියලා දෙන්නම්. හරි? හරි. එහෙම හිතන්න මං දැන් ඔන්න මම රුපියල් 10000ක් ණයට ගන්නවා. හරිද? දැන් මම ණයට ගත්තොත් අනිවාර්යයෙන් ඉතින් පොලියකුත් ගෙවන්න ඕනේනේ. දැන් මට කියනවා මාසෙකට ගෙවන්න ඕන ණය ටික කොච්චරක්ද කියලා. මම 10000ක් ණයට ගන්නවා නම් මං කියනවා මං ඒක මාස කීයකින්ද මාස 5කින් ගෙවලා ඉවර කරනවා කියලා හිතන්නකො. හරිද? එතකොට මාස 5කින් ගෙවලා ඉවර කරනවා නම් රුපියල් 2000 ගානේ 2000 5ක් ඉතින් 10000ක් වෙනවනේ නේද? එතකොට මාසෙකට මම 2000ක් ගෙවන්න ඕනේ. දැන් මෙතන ඔයා රුපියල් 12000ක් ණයට ගන්නවා. ඔයාට කියනවා මාස 6කින් ගෙවලා ඉවර කරන්න කියලා. අහන ප්‍රශ්නේ වෙන්නේ එක මාසයකට ගෙවන්න කියන ණය ටික. ඔයාට මේක ටිකක් අර මේ ඔයාට අමාරුයි කියලා හිතෙන්නේ මෙතන මේ රුපියල් 2100ක කතාවක් කියනවා. මෙතන මේ වාරිකයි ඔක්කොම කියනවා. එතකොට මේක අහන්නේ මොකක්ද නේද? ඔයාගෙන් අහන ටික විතරක් ඔලුවට දාගන්න. දැන් අහන්නේ ණය මුදලනේ මාසෙකට ගෙවන්න ඕන ණය ටික. එතකොට බලන්න ආවා. එතකොට මුළු ණය ටික ගෙවන්න කියන මාස ගානෙන් බෙදපුවාම එක මාසයකටත් දාලා ණය ටික එනවා. එතකොට 12000නේ මුළු ණය ටික. ඒ 12000 මේ අපිට කියන්නේ මාස 6කින්. එතකොට 6න් බෙදපුවාම එක මාසයකට රුපියල් 2000ක් ගෙවන්න ඕන. 12000 6න් බෙදපුවාම 2000යි. එතකොට එක මාසයකට ගෙවන්න තියෙන ණය ටික රුපියල් 2000ක් කියලා එනවා. ඒක තේරුම් නැති කවුරු ඉන්නවද? දැන් තේරුණාද? තේරුණාද ළමයි? හරි. ඒක වාරිකයක් නේ. දැන් මේකයි මම පටල ගන්න එපා කිව්වා. දැන් මට කියන්න දවල්ට මෙහිම දැන් මම කියලා දෙනකොට ඔයාට ප්‍රශ්නයක් මතුවෙන තැන කියන්න. මෙතන එතකොට මිස් 2100 කියන්නේ මොකක්ද?
එතකොට එතන ඒක ගන්න නැද්ද? ඇයි ඒක ගන්න නැත්තේ? ඔය හිතට එන ප්‍රශ්න සේරම අහලා එවෙලේ ඒ ගැටලුව විසඳ ගන්න. ඔයාට කතා කරන්න ලැජ්ජා නැහැ. උඩුමතරම මැසේජ් එකක් හරි දාන්න. මම ඔයාගේ නම කියන්න නැතුව කියලා දෙන්නම්. හරි? හරි. හරි දෙන්නේ ආන්සර් හරි. අනිත් කො දිනනි එදා මේ සෙන්සුරාදා ක්ලාස් එකට ආව නේද? මතකයි ආවා වගේ. මම එදා එන්නේ කිව්ව නේද? එදා ආවා නම් මේක පොඩ්ඩක් තේරෙනවා. මම එදා කිව්වා මේ ක්ලාස් එකේ ආයට පොඩ්ඩක් එදාටත් එන්න කියලා. එතකොට පොඩ්ඩක් අල්ලගන්න පුළුවන් නේ කියලා. හරි. එහෙනම් තේරුණානේ නේද මේක? හරි. දැන් තේරුම් නැත්නම් අනිවාර්යෙන් කතා කරලා කියන්න. නැත්නම් ඉස්සරහට අල්ලගෙන යන්න අමාරුයි. හරි? මම බයින්නේ නැහැ. එවෙලේ තේරුම් නැහැ මෙතන තේරුම් නැහැ එහෙම කියලා කියන්න. නැත්නම් මම මෙහෙම තේරුණාද කියලා අහනකොටත් අපේ වෙලාවනේ යන්නේ ළමයි. තේරුණාද? හරි. එතකොට පළවෙනි එකට 2000ක් එනවා 12000 6න් බෙදන්න තියෙන්නේ. එතකොට රුපියල් 2000ක් කියලා එනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල හොයන්න. දැන් හරි සරලයි මේක. නිකන් ඔයා හිතන්නකො ණයක් ගත්තාම අපිට ඒකට පොලියක් තියෙනවනේ ගෙවන්නනේ. මම 12000ක් ගත්තා මම 10000ක් ගත්තොත් මම ගෙවල් ඉවර වෙනකොට 10000ම නෙමෙයි ගෙවන්නේ. ඊට වඩා වැඩි ගාණක් ගෙවන්න වෙනවනේ පොලියත් එක්ක. දැන් මාසෙකට ගෙවන්න ඕන ණය ටික කියන්නේ එතන පොලිය අදාළ කරගන්න නැතුව නිකන් අර 10000 ගෙවන්න කියන මාස ගාණින් බෙදපුවාම එක මාසෙක ණය ටික එනවා. පොලිය වෙනයි. පොලිය බලන්න වෙනමනේ. හරිද? දැන් මෙතන මේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. එතකොට එක වාරිකයක වටිනාකම මොකද්ද? එක වාරිකයට ගෙවන්න ඕන රුපියල් 2100ක්. එතකොට 2100 ඒවා කීයක් ගෙවන්න වෙනවද? 2100ක් නේ එක වාරිකයක්. එතකොට මම මාසෙකට 2100ක් ගෙවන්න ඕනේ. එතකොට මාස 6කින් මේක ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකොට වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල කිව්වහම එක වාරිකයක වටිනාකම ඒ කියන්නේ 2100 ඔයා මාස 6න් ගුණ කරන්න ඕනේ. එතකොට ආට වාරිකවල මුළු මුදල එනවා නේද? හරි මට දැන් ආන්සර් හදලා කියන්න. දැන් මමමනේ හදන්නේ කොහෙවත්. හරි චිත්ත. චිත්‍රම් මේ මැසේජ් එකක් දාලා තියන්න මට. හරි මට හරි ඇඩ්මින් අර ඕෂිතට හරි දාලා තියන්න. හරි. තරිඳු ආන්සර් එකක් එවලා තියෙනවා. අනිත් අය මට ඔක්කොගෙම ආන්සර් එකක් ඕනේ ළමයි. දැන් මම කටටම මම උත්තරේ කියලා තියෙන්නේ. මේ හදලා දෙන්න විතරයි තියෙන්නේ ඔයාලට. හරි. ප්‍රියානි ආන්සර් එක හරි. අනිත් අය ඔක්කොගෙම ඕනේ මට ආන්සර් එකක්. හරි. මංෂා එන්නේ හරි. පිරුමි හරි. අනිත් අය කො රාංගිකා එතකොට නිමාෂකින් ආවෙන ආන්සර් එක. HCP කො හරි. එතකොට මෙතන මොකද්ද කරන්න තියෙන්නේ? 2100 ඔයා ගුණ කරන්න ඕනේ 6. එතකොට ඒ කියන්නේ 2100 ඒවා 6ක් නේ. එතකොට අපිට රුපියල් 12600ක් එනවා. රුපියල් 12600ක් තමයි වාරික ලෙස ගෙවන්න ඕන මුදල නේද? හරි. දැන් ඊට පස්සේ අහනවා ගෙවිය යුතු මුළු පොලිය. දැන් චුට්ටක් මේක මට බෑ කියලා හිතන්න නැතුව මේක කල්පනා කරලා මුළු පොලිය මට කීයද කියලා එවන්න බලන්න. පොලිය කීයද කියලා එවන්න. මේක දැක්ක ගමන් බෑ කියලා හිතන්න බෑ. මෙතන මේ හරිය සරල දෙයක් තියෙන තේරුම් ගන්න. වාරික ලෙස දැන් ගෙවලා ඉවර වෙනකොට මෙයා 12600ක් ගෙවනවා. එතකොට මෙයා ගත්තේ මේ රුපියල් 12000යි ණයට ගත්තේ. හරි පොඩි දෙයයි උතන දෙන්නේ. මට උත්තරයක් කියවන්න. දිරණිගේ ආන්සර් එක හරි. තනිඳු හරි. පියානි හරි.
මම ඒක කියන්නේ මේ ඔයාට තියෙන දැනුමින් ගොඩක් ලොකු දෙයක් කරගන්න පුළුවන්. අර කල්පනා කරන්න නැති එකයි තියෙන්නේ. හරිද හරිද. හරි HCP හරි රංගිකා හරි. චිත්‍ර හරි. ගොඩක් හොඳයි. දැන් ඒ ඔයාට තියෙන දැනුමින් ගොඩ ලොකු දෙයක් කරගන්න පුළුවන්. කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕනේ. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? අර වාරික ලෙස ගෙල්ල ඉවරනකොට 12600යි. මෙයා ගත්ත ණය ටික 12000යි. එතකොට අර වැඩිපුර 600 වෙන්න ඕනේ පොලියනේ. එතකොට රුපියල් 600ක් තමයි පොලිය. තේරුණානේ? හරි. දැන් අහනවා මාස ඒකකයකට පොලිය. මෙන්න මේ මාස ඒකකයට පොලියයි මාස ඒකක ගණනට ඒ අදාළ සූත්‍ර දෙක තමයි ඔයාට කටපාඩම් කරගන්න දෙයකට තියෙන්නේ. අනිත් ටික ඔයාට ඔය තියෙන දැනුමින් හිතලා කරගන්න පුළුවන්. හරිද? ඒකට කම්මැලිකමනේ තියෙන්නේ, හිතන්න කම්මැලි. නේද? හරි. එතකොට මාස ඒකකයට පොලිය හොයන මම සූත්‍ර දෙන්නම්. ඒ සූත්‍ර දාලා මට උත්තර කියන්න. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය හොයන සූත්‍රය තමයි ඕෂිත් ඇඩ්මින් ඕෂිත්. හරි මම කියන්නම් ඒක. එතකොට මෙතන මේ මාස ඒකකට පොලිය හොයන්නේ ඔව් මාසක පොලිය. දැන් මේක මාසක පොලිය ගුණ කරන්න ඕනේ. මොකෙන්ද ගුණ කරන්නේ? ඔව් අපිට මෙතන දැන් ළමයි මේ මාස ඒකකයට පොලිය කියවන් හොයන්න සෝරි මට ඊට කලින් මේක හදන්න කියලා තියෙනවානේ. හරි thank you මතක් කරා. ඒක තමයි. හරි දැන් මම මෙතන මාස එකක් ගණන හොයන්න කියන මම මේ ප්‍රශ්නේ පැනලා මෙතනට ඇවිත් තියෙන්නේ. එතකොට මේකෙන්නේ මේ රුපියල් 600 එන්නේ තුන්වෙනි ගානටනේ. හරිද? මේ සෙට් එකේ එන්නේ තුන්වෙනි ගාන මේ අපි හැදුවේ. මම ඒක දාලා තියෙන අතන්ටනේ. එතකොට මෙතන එන්නේ අපිට 12600න් 12000ක් අඩු කරාම මේ තුන්වෙනි ගානේ උත්තරේනේ මම දාලා තියෙන්නේ. එතකොට අපේ හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ මාස ඒකක ගණන. එතකොට මාස ඒකක ගණන හොයන සූත්‍රය මොකක්ද? මම මෙතනින් දානවා රතු පාටි. මාස ඒකක ගණන හොයන සූත්‍රය. එතකොට මේ මාස ඒකක ගණන හොයන සූත්‍රය මොකක්ද? වාරික ගණන දෙකින් බෙදලා මේ මාස ඒකක ගණන හොයන සූත්‍රයයි මාස ඒකකයකට පොලිය හොයන සූත්‍රයයි තමයි ඔයාලට කටපාඩම් කරගන්න තියෙන්නේ. අනිත් ටික ඔයාලට තියෙන දැනුමින් කරගන්න පුළුවන්. හරි? එතකොට වාරික ගණන දෙකින් බෙදලා වාරික ගණනට එකක් එකතු කරලා ගුණ කරන්න. ඕක තමයි සූත්‍රය. මාස ඒකක ගණන හොයන සූත්‍රය. වාරික ගණන කීයද මේකේ? ඒ කියන්නේ මාස කීයකින්ද ගෙවන්න කියන්නේ. ඒක තමයි වාරික ගණන කියන්නේ. එතකොට මාස 6කින්නේ වාරික 6කින්. එහෙනම් 6 දෙකෙන් බෙදනවා. 6ට එකක් එකතු කරලා ඒ කියන්නේ 7ෙන් ගුණ කරනවා. එතකොට 6 දෙකෙන් බෙදපු මට කියන්න වාරික මේ මාස එකක ගණන කීයක් එනවද මෙතන? මාස ඒකක කීයක් එනවද අපිට? හරි. මාංශ හරි, රංගිකා හරි, අනිත් අය කීයක් එනවද මේකේ? මට ඔක්කොගේ මාස එකක් ඕනේ. ඔහේ ඉන්න බෑ. මොකක් හරි මාස එකක් ඕනේ. වැරදි කියලා මම මෙයාගේ උත්තරේ වැරදි. මෙයාගේ මේ වැරදි එහෙම කියලා මම කියන්නේ. හරි අයගේ විතරයි නම කියන්නේ. ඒක නිසා මේ බය නැතුව උත්තරයක් එවන්න. චිත්‍රාගේ ආන්සර් එක හරි. ප්‍රියානි හරි. ප්‍රියානිගෙන් පස්සේ ප්‍රියානි දැම්මනේ එවුරුවන්නේ. හරි HCP හරි. එතකොට මෙතන 6 දෙකෙන් බෙදපුවාම 3ක් එනවා. 3 වරක් 7 21යි. එතකොට මාස ඒකක ගණන 21යි. මෙතන මාසයි මාස ඒකකයි කියන දෙකක්. මේ හීනවන ශේෂ ක්‍රමේ අලුතෙන් එන දෙයක් තමයි මේ මාස ඒකක කියලා කියන්නේ. හරිද? එතකොට මාස ඒකක ගණන හොයන සූත්‍රය තමයි ඕක. හරිද? හොඳට මතක තියාගන්න. මාසයි මාස ඒකකයි කියන දෙකක්. හරි? එතකොට මෙතන මාස ඒකක ගණන 21ක් කියලා එනවා. එතකොට මෙතන මාස ඒකක අපිට 21ක් කියලා උත්තරේ එනවා. මේක දාගන්න දැන් වාරික ගණන දෙකින් බෙදලා වාරික ගානට එකක් එකතු කරලා ගුණ කරන්න ඕන.
එතකොට වාරික 6යි 6 දෙකෙන් බෙදලා 7න් ගුණ කරාම මාස එකක ගණන 21ක් එනවා කියලා දාගන්න. මාස එකක 21ක් එනවා කියලා දාගන්න. හරිද? ඕ මම අද වැල්පොල ඉවර කරන්න ඕනේ නම. ඉක්මනට යන් අපි ටිකක්. හරිද? දාගත්තනේ ඉගෙන හරි. දැන් ඊට පස්සේ මාස ඒකකයකට පොලිය. මාස ඒකකයට පොලිය. කොහොමද හොයන්නේ? ඔව්. මාස ඒකකයකට පොලිය. කොහොමද හොයන්නේ? සෙනසුරාදා ක්ලාස් එක තමයි තියෙන්නේ 7ට. ඔව් මාස එකකට පොලිය. එතකොට මාස දැන් මෙතන මාස එකකට පොලිය හොයන්න දැන් මෙහෙම මේකට සූත්‍රයක් තියෙනවා තමයි. දැන් ඔයාට මේක කිව්ව ගමන් ඒකට සූත්‍රයක් තියෙනවනේ. ඒකට දාලානේ හොයන්න ඕනේ කියලා හිතනවා. ඒකට අදාළ සූත්‍ර මොකක්ද? මාස එකකට පොලිය හොයන්නේ කොහොමද? ඔව් මේ මාසක ණය කොටස මාසක ණය කොටස මොකෙන්ද ගුණ කරන්නේ? මාසක පොලි ප්‍රතිශතයෙන් ගුණ කරනවා. මාසක පොලි ප්‍රතිශතයෙන්. ඕක තමයි කරන්නේ. මාසක පොලි ප්‍රතිශතයෙන් ගුණ කරනවා. එතකොට මාස ඒකකයකට පොලියනේ දැන් අපෙන් අහන්නේ මේකනේ අහන්නේ. එතකොට මේකට අදාළ සූත්‍රය මේක. හැබැයි මාසක ණය කොටස නම් ඔන්න 2000යි කියලා අපි ගත්තනේ මුලින්ම. හැබැයි අපි මාසක පොලි ප්‍රතිශතය දන්නේ නැහැ. මේක දන්නේ නැහැ. දැන් මේකට වෙන ක්‍රමයක් මොකක්ද තියෙන්නේ? ළමයි මතකද මුළු පොලිය හොයන්නේ කොහොමද? මුළු පොලිය හොයන්නේ කොහොමද? මාස ඒකක ගණන මාස ඒකක ගණන මාස ඒකක දැන් මාස මේ මුළු පොලිය අපිට දන්නව නේද? මුළු පොලිය මාස ඒකක ගණන මාස ඒකක ගණන මාස ඒකකයකට පොලියෙන් ගුණ කරනවා. එතකොට මුළු පොලිය අපිට කීයක්ද ළමයි ආවේ? මුළු පොලිය අර 12000 මේ 12600න් 12000ක් අඩු කරලා අර මුළු පොලිය 600ක් කියලා හොයාගත්තනේ අපි. එතකොට මාස එකක ගණන හොයාගත්ත නේද 21යි කියලා. 21යි කියලා හොයාගත්තනේ. එතකොට දැන් 21 වරක් කීයද 600 වෙන්නේ? දැන් මාස ඒකකයට පොලියනේ මෙතනට එන්නේ. එතකොට අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන් නේද මාස ඒකකයකට පොලිය? වැඩි දෙයක් නැහැ. මුළු පොලිය හොයන සූත්‍රයක් තියෙනවා. ඒක ඇවිල්ලා මාස ඒකක ගණන මාස එකකට පොලියෙන් ගුණ කරාම මුළු පොලිය එන්නේ. අපි මෙතන මුළු පොලිය 600යි කියලා දන්නවා. මාස එකක ගණන මේ දැන් හොයාගත්ත 21යි කියලා. එතකොට 21 කීයෙන් ගුණුනහමද 600 වෙන්නේ. ඒ කියන්නේ මාස ඒකක ගණන මාස එකකට පොලියෙන් ගුණ කරාමනේ අපිට 600 එන්නේ මුළු පොලිය හැදෙන්නේ. එතකොට 21 වරක් කීයද 600? පොඩක් කල්පනා කරලා මට උත්තරයක් කියන්න බලන්න. 21 වරක් කීයද 600 වෙන්නේ? මට උත්තරයක් කියන්න බලන්න. දැන් මෙතන ඔයාලට පොඩ්ඩක් පටලැවෙන්නේ මේ සූත්‍රය දන්නේ නැහැ. ඒක ටිකක් අලුත්. ඒක හැටි ඉතින් ඒක අපි මතක තියාගන්න ඕනේ. හරිද? හරි මට තරිඳු ආන්සර් එකක් එවලා තියෙනවා. අනිත් අය කො හරිද විතරයි මට ආන්සර් එකක් කිව්වේ. මේක මේ පුළුවන් ළමයි. මේ මම මෙහෙම කිව්වොත් ඔයා මොකද්ද කරන්නේ මේ? 8 සමානයි 4 වරක් කීයද? ඔයාට අග්ගාලා 4 වරක් 2 කියලා කියනවනේ මෙතනට එන්නේ 2යි කියලා. දැන් මං කියනවා 21 වරක් කීයද 600 වෙන්නේ. මම මොකද්ද කරන්න ඕනේ? ඔව් 600 21කින් බෙදන්න ඕනේ. දැන් මෙතන මේ පොඩ්ඩක් හිතන්න මේ ඔයා මෙතන කරන්නේ දැන් මං කියනවනේ
8 වරක් 8 සමානයි 4 වරක් කීයද කියලා අහපුවාම 4 වරක් කීයද කියලා අහපුවාම ඔයා මොකද්ද කරන්නේ? ඈ 8 4න් බෙදලා මට මෙතනට එන්නේ 2යි කියලා කියනවනේ නේ. ඒ වගේ මෙතනට එන්නේ කීයද දැන්? මෙතනට එන්නේ කීයද? ඔව්. හරි. HCP හරි. අනිත් අය මට ආන්සර් එකක් ඕනේ පොඩ්ඩක් ඕක හොයලා කියන්න. ඔව් දශම ගාණක් එනවා. කවුද HCP ගේ ආන්සර් එක හරි. එතකොට ප්‍රියානි හරි. හොඳයි ඕකට අග්ගල කැල්ලකින් හරි ඉතින් බලලා කියන්න පුළුවන් නේද? නේද? එතකොට මෙතන කීයක් යනවද? මේ 621කින් බෙදපුවාම ළමයි 21. sorry. ඔව්. දැන් මට එවන උත්තර දැන් හරි. කවුද ප්‍රියානි හරි. එතකොට HCP හරි. 28.5යි ආසන්න වශයෙන් 7ක් 5යි 7ක් යනවා නේ. ඒ කියන්නේ මෙතන ඔයා 621කින් බෙදපුවාම 28.5යි 7ක් එනවා. එතකොට මෙතනට එන්නේ 28.5යි 7යි. ඒ කියන්නේ ඔයා 21 28.5යි 7ෙන් ගුණ කරාම ඔයාට 600ක් එනවා. එතකොට මාස ඒකකයකට පොලිය වෙන්නේ 28.5යි 7යි. දැන් මේක ටිකක් අමාරුයි. මේක මේ අමාරුත් නැහැ. මේක අර පොඩ්ඩක් මේ පාඩම් කරගන්න දෙයක් තියෙනවනේ. දැන් අපිට කිව්වේ අපිට මාස ඒකකයකට පොලිය හොයන්න. ප්‍රශ්නේ තිබුණේ ඒක. ඒක කිව්ව ගමන් ඔයාට මතක් වෙන්න ඕනේ මම දැන් මුළු පොලිය 600යි කියලා දන්නවා. ඒ වගේම මාස එකක ගණන 21යි කියලා හොයාගත්තා. එතකොට මට මේ සූත්‍රය ඇතුළට දැම්මොත් මාස ඒකක ගණන හොයාගන්න පුළුවන්. ඔයාට ඔතන අමාරු වෙන්නේ මේ සූත්‍ර එකපාරට වාගේ ඔලුවට එන්නේ නැහැ. මේකට දාලා හොයන්න පුළුවන් කියලා. එහෙම එන්නේ නැත්නම් සූත්‍ර ටික තාම කටපාඩම් නැති නිසා. ඒක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ මේ පාඩමේ. මම ගිය සතියේ සූත්‍ර ටික ඔක්කොම දුන්නා. හරිද? එතකොට දැන් මට කියන්න මේ දැන් ගිය සතියේ හිටපු නැති අය මේ ගෲප් එක මම මේ ඇඩ්මින්ස් වලින් අයින් කරන්න. එහෙම නැත්නම් මම චිත්‍රට හරි කවුද දිනෙන්ට හරි කියන්නම් මේ ගෲප් එකට දාන්න කියලා නෝට් එක. ඒක ලියා ගන්න අනිවාර්යෙන්. නැත්නම් ඕක මේක පාඩම බෑ ළමයි. හරි සූත්‍ර ටික නැතුව බෑ. එතකොට මුළු පොලිය මාස එකක ගණන ගුණ කරන්න ඕනේ මාස එකකට පොලියෙන් ඒක හැදෙනවා. එතකොට ඔයාට මේ මාස ඒකකයකට පොලිය කියන එක හොයන්න කිව්ව ගමන් මේ සූත්‍රය මතක් වෙන්න ඕනේ. මම දැන් පොලියත් හොයාගෙන තියෙන්නේ මාස එකක ගණනක් හොයාගත්තා. එහෙනම් ඒකට ආදේශ කළා මාස ඒකකට පොලිය හොයාගන්න පුළුවන් කියන එක මතක් වෙන්න ඕනේ. මතක් වෙන්න නම් සූත්‍ර කටපාඩම් වෙන්න ඕනේ. හරිද? හරි මම දාන්න කියන දිනනි මේ ගෲප් එකට දාන්න. දිනනිගේ නෝට් එක සම්පූර්ණයි නේද? ඔව් ටීචර්. ගෲප් එකට දාන්න. හරි. මම මේ හරි. දිලු තේරුණාද? හරි. ටීචර් කියන්න. මේ හීනවන ශේෂ ක්‍රමය ඒ කොටස පටන් ගත්තන ඉඳන් දාන්න ඕන. ඔව් එතන ඉඳලා දාන්නකෝ. අර සූත්‍ර ටික මම දුන්න ටික ඒ ටිකත් එක්ක දාන්න. හරි හරි ටීචර්. හරි දැන් මේක දාගන්න ළමයි. මෙතන 28.5යි 7 ආපු විදිහ මේ විදිහට දාගන්න. දාගෙන ඕ ළමයි අපිට වහිනවා. ඒකයි මේ වහින සද්දේ. මේ වහින සද්ද ඇහෙන්නේ දැන් මම ක්ලාස් කරන තැන මේ රූම් එකේ තියෙන එළියනේ. අපේ ගෙදරින් එළිය. ඒකින්ද වහින සද්ද ඇහෙනවා. හරි නේද?
මම එහෙනම් ඊගාවට යනවා. දැන් අපි දාගන්න වැල් පොලිය කියලා. වැල් පොලිය. වැල් පොලිය. ওই සූත්‍ර ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මොකද හීනවන ශේෂ ක්‍රමයෙන් එනවා නම්. ලකුණු 10ක ගාණක් එන්න පුළුවන්. හීනවන ශේෂ ක්‍රමය හෝ වැල් පොලිය. අපේ පොලි ප්‍රශ්න ගාන කියන්නේ දැන් දෙවෙනි කොටසට දෙවෙනි පේපර් එකේ ඕල් පේපර් එකේ දෙවෙනි කොටසට පොලි ප්‍රතිශත ගාණක් එනවා. එතකොට ඒකෙන් වැල් පොලිය හරි හීනවන ශේෂ ක්‍රමය හරි තමයි හැමදාම අහන්නේ. එතකොට ඒකේ හීනවන ශේෂ ක්‍රමය එන්න පුළුවන් අවස්ථාව වැඩි. මොකද ඒකනේ අමාරු. මේ වැල් පොලියට වඩා අමාරු ඒක. එතකොට ඒකෙන් එන්න පුළුවන් අවස්ථාව වැඩි. ඒක නිසා සූත්‍ර ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕන. හරි. දැන් දාගන්න වැල් පොලිය කියලා. වැල් පොලියේදී ඔයාලට මේ වැල් පොලිය ලේසි නම. අරක තරම් අමාරු නැහැ. යාන් ඉවර නැද්ද? මාසෙකට පොලිය දෙන්න. වාර්ෂික පොලිය අනුපාතකේ මම මෙතන මේක හොයන්න යන්නේ නැහැ. මොකද වාර්ෂික පොලිය අනුපාතකේ මෙතන එන්නේ අපිට දශම ගාණක්. දශම ගාණක් කියන්නේ මේ අභ්‍යාසවල එයාලා හරියටම උත්තරේ එන විදිහට හදලා නැහැ. පේපර්ස් වල වගේ. එතකොට වාර්ෂික පොලිය අනුපාතකේ මෙතන එන්නේ අපිට දශම ගොඩක් යනවා. 0.0 ගානකුත් යනවා. ඒක නිසා මම මෙතන ඒ ප්‍රශ්නේ එතන කරන්න යන්නේ නැහැ. හරිද? මම මේක අපි මේ සෙන්සුරාදා ක්ලාස් එකේ කරන්නේ. ඒක මතකයි නේද? හරි. ඔව්. එතකොට මේ දිනනි මේ සූත්‍ර ටිකත් එක්ක අර හදපු ගණන් වල ඒ පියවර ඒ ටිකක් දාන්න. හරි? ඒ දා ඉඳලා නෝට් එක දාන්නකො සේරම ෆොටෝ ගහලා හරිද? හරි. මේ කොටස අමාරු අය මේ කියන්නේ ගොඩක් අමාරුයි කියලා හිතනවා නම් අල්ලගන්න මේ මට කෝල් එකක් අරන් කියන්න. මම එතකොට මොකක් හරි කරලා මේ කට්ටිය දෙතුන් දෙනෙක් හරි ඉන්නව නම් එහෙම ඒ දෙතුන් දෙනාට මම වෙලාවක් දාලා ඒක පොඩ්ඩක් කියලා දෙන්න. මුලින් ඉඳලා. හරි? ඒක නිසා මට කෝල් එකක් දෙන්න. හරි? හරි. දැන් මාස එකකට පොලිය තමයි අපිට ඔය ආවේ. 28.57 කියලා ඔය අපි ගත්තේ ඒක. දැන් මේ 600 බෙදලා ගත්තේ මං කිව්ව ලියා ගන්න කියලා. මාෂ හිතන් ලියාගත්ත නේද? ඒ 21 කියලා මාස එකක් ගණන්නේ. මේ දැන් මම මේ මෙතන මේ හෙව්වේ. මෙතන මේ අපි හොයාගත්ත මේ 28.57 කියලා දැන් මේ ආව. ඒක තමයි මාස ඒකයකට පොලිය කියන්නේ. මාස ඒකකයකට පොලිය. හරිද? හරි. දැන් දාගන්න. ඔව්. නෑ. ඒ පොලි ඒ දැන් ඔය 28.57 කියලා ආවේ මාස එකක් ගණන ගුණ කරන්න එපයි මේ මාස ඒකකයකට පොලියෙන් ගුණ කරාමනේ මුළු පොලිය හැදෙන්නේ. එතකොට දැන් ওই 28.57 කියලා ආව අපිට මාස ඒකකයකට පොලිය. හරිද? මාස ඒකකයකට පොලිය. මම තාමත් මාස එතන පැහැදිලිද? මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් කියන්න. මම තේරුණාද එතන? සූත්‍ර ටික පටලගෙන වගේ ඉන්නේ. නේද? මෙතන මේ දැන් මේ මුළු පොලිය හැදෙන්නේ මාස ඒකක ගණන මාස ඒකකයකට පොලියෙන් ගුණ කරලා. එතකොට මාස ඒකකයකට පොලිය තමයි හොයන්න කිව්වේ. එතකොට දැන් ඔයාට මේ තේන්නේ මාස ඒකකයකට පොලිය හොයන සූත්‍රය අරකනේ. මේ මාසක ණය කොටස මාසක පොලි ප්‍රතිශතයෙන් ගුණ කරලා එහෙමනේ. ඒ වුණාට එතනින් ඒ සූත්‍ර භාවිතා කරලා හදන්න බෑ. මොකද ඒකේ තොරතුරු නැහැ. අපිට තොරතුරු දීලා නැහැ. එතකොට ටක් ගාලා වලට මතක් වෙන්න ඕන මාස එකකට පොලිය කියන එක ගෑවිලා තියෙනවා මේ සූත්‍රය. එහෙනම් අපිට මේක භාවිතා කරලා හදන්නත් පුළුවන්. සූත්‍ර ටික හොඳටම කටපාඩම් නම් උතන පටගාලා මතක් වෙනවා මේක නැත්තම් මේ සූත්‍රය භාවිතා කරන්න ඕනේ. මේක ගෑවිලා තියෙනවා මාස එකකට පොලිය. එහෙනම් මේකේ අදාළ තොරතුරු ටික තියෙනවා. ඒ කියන්නේ මාස මුළු පොලිය තියෙනවා 600යි කියලා. ඒක හොයාගත්තා. මාස එකක ගණන මේ දැන් හොයාගත්ත 21යි කියලා. එතකොට ඒකට ඒ අදාළ තොරතුරු ටික තියෙනවා. එතකොට අර මාස එකකට පොලිය විතරයි නැත්තේ ඒක හොයාගන්න පුළුවන්. තොරතුරු තියෙන නිසා. අර අපිට දැන් මාස ඒකකයකට පොලිය කියන එක ඒ හොයන සූත්‍රය අනිත් සූත්‍රේ ඒකට අදාළ තොරතුරු නැහැ. තොරතුරු නැතුව
හොයන්න බෑ. මේ එතකොට තොරතුරු තියෙන සූත්‍රය බලලා ඒකට ආදේශ කරලා අපි ගාන හදන්න ඕන. හරිද? අනිවාර්ය සූත්‍ර ටික කටපාඩම් වෙන්න ඕනේ. මේ පාඩමට මේ මුලින් ඉඳලා හිටපු නැති අය මට කෝල් එකක් අරගෙන කතා කරන්න මම දෙතුන් දෙනෙක් හරි ඉන්නවා නම් මම වෙනම ටයිම් එකක් දාලා පැයක් හරි දාගෙන කරලා දෙන්න. හරි? හරි. දැන් දාගන්න වැල් පොලිය කියලා දාගන්න. මේක ලේසි ළමයි. මේක අරක තරම් අමාරු නැහැ. හරිද වැල් පොලිය? ඔව් අරක තරම් අමාරු නැහැ. මේකෙදි වෙන්නේ දාගන්නකො වැල් පොලිය කියලා. ඕලානේ වහින සද්දයක් නේ. මං කතා කරන එක ඇහෙනවනේ නේ? වැල් පොලිය කලේ නැද්ද? හරි. කමක් නෑ දෙන්නේ. අපි තව ගානක් මේකෙන් කරමුද එහෙම නැත්නම් වැල් පොලියටම යන්නද? ඊළමනේ ශේෂ ක්‍රමයේ තව ගණන් ටිකක් ඕනේද ඔයාලට? කොහොමද? ඒ වැල් පොලිය කරමුද අපි දෙන්නේ? අර පොඩ්ඩක් කියන්න ඔයාලගේ අදහස. ඊළමනේ ශේෂ ක්‍රමයේ තව මදි නම් අපි තව ගණන් ටිකක් කරමුද එහෙම නැත්නම් වැල් පොලියට යන්නද? චිත්‍ර එතකොට HCP කිරුමි ඒක දැන් ඉස්පාවලක් තියෙනවා. හරි ඒක ගානක් හදමු අපි එහෙනම් තවනේ. ඊළඟ ශේෂකම අමාරු. අපි එක ගානක් හදලා යන් එහෙනම්. තව එක ගානක් හදලා යන්. හරි? ඔව්. හරි. දැන් බලන්න මෙන්න මේක අත්පිට මුදලට මේ 6 වෙනි ගාන කරලා යන්න. හරි? 6 වෙනි ගානක් කරලා යන්න හොඳට අහගෙන ඉන්න. ඔයා මෙතනදී හිතන්න ඕනේ. හිතන එක නවත්තලා ඔහිය අහගෙන ඉඳලා බෑ. චුට්ටක් කල්පනා කරන්න ඕනේ. හරිද? හරි. දැන් මේ බලන්න 6 වෙනි ගාන අත්පිට මුදලට රුපියල් 36000ක් වූ ශීතකරණයක්. ළමයි ඔයාලට මේ මම කතා කරන එක ඇහෙනව නේද? හරිද? හරි. thank you. එතකොට මෙතන අත්පිට මුදලට රුපියල් 36000ක් වූ ශීතකරණයක් මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරිය රුපියල් 1500 බැගින් සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කිරීමට ලබාගත හැකිය. පොලිය ගණනය කර ඇත්තේ හීනමන ශේෂ ක්‍රමයට නම් අය කර ඇති වාර්ෂික පොලි අනුපාතකය හොයන්න කියලා කියනවා. දැන් ගාණක් දුන්නහම මෙහෙම එකපාරට කියවුවට අපේ ඔළුවට යන්නේ නැහැ මොකක්ද කියලා දෙන්නේ කියලා. ඔයා මේකේ දීලා තියෙන තොරතුරු ටික වෙන වෙනම අඳුර ගන්න. ඊට පස්සේ ඔයගෙන් අහලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඊට පස්සේ ඔයා අලුතෙන් හිතන්න ඕනේ මොකක්ද කියලා හිතන්න ඕනේ. ඒ පියවර ටිකට ගියොත් ගාන අල්ලගන්න පුළුවන්. අපිට දීලා තියෙනවා 36000ක් තමයි ශීතකරණය. මුලින් 6000ක් ගෙවනවා. එතකොට මුලින් 6000ක් ගෙවනවානේ. ඒ කියන්නේ මුලින් 6000ක් ගෙවුවා කියන්නේ තව ණය ඉතිරි වෙලා තියෙන්නේ 30000යි නේ. ඒ ටික තේරුම් ගන්න. ඒ ටික හිත ඉස්සරහට යන්න ඕනේ. හරි? ඊට පස්සේ ඉතිරිය 1500 බැගින් 1500 බැගින් වූ වාරික ගානකින් ගෙවන්න. හරිද? එතකොට 1500 ගානේ මාස 24කින් වාරික 24කින් ගෙවලා ඉවර කරනවා කියලා කියනවා. එතකොට පොලිය ගණනය කරද්දී හීනවන ශේෂ ක්‍රමයටලු. අහන්න මොකක්ද? වාර්ෂික පොලි අනුපාතකය. අවුරුද්දක පොලි අනුපාතකය අහන්න. එතකොට මොකක්ද කරන්නේ? දැන් මේ දීලා තියෙන තොරතුරු ටික දාගන්නකෝ. එතකොට මේක 36000ක්. දැන් එතකොට වාරිකයක් 1500 ගාන ගෙවන්න ඕනේ. වාරික 24ක්. හරිද? එතකොට දැන් අහන ප්‍රශ්නේ මේ වාර්ෂික පොලි අනුපාතකයනේ. එතකොට මේ පොලි අනුපාතිකය අහනකොට අපි කරන්න ඕනේ ඒක සම්බන්ධ වෙලා තියෙන සූත්‍රය මොකක්ද? වාර්ෂික පොලි අනුපාතිකයේ සම්බන්ධ වෙලා තියෙන සූත්‍රය මොකක්ද? ඔව් මේ පොලි අනුපාතිකය කියන එක සම්බන්ධ වෙලා තියෙන සූත්‍රය මොකක්ද?
මාස ඒකකයකට පොලිය කියන තැන එනවා. මාස ඒකකයකට පොලිය හොයන සූත්‍රයේ ඔය වාර්ෂික පොලිය අනුපාතකය කියන එක ගෑවිලා තිබෙනවා. මේක ඒ සූත්‍ර සම්බන්ධ සූත්‍රය හොයාගෙන එතනින් තමයි මේ ගාන ඇතුළට යන්න ඕන. ඒකයි මම කියන්නේ මේ ගණන් ටික හදන්න සූත්‍ර ටික අනිවාර්යෙන් කටපාඩම් වෙලා තියෙන්න ඕන. එතකොට මාස ඒකකයට පොලිය හොයන සූත්‍රයේ මාසක ණය ගුණ කරන්න ඕනේ වාර්ෂික පොලි අනුපාතිකය ගුණ කරන්න ඕනේ 12න් එකෙන්. ඔව් මට ආන්සර්ස් එනවා. ගුණ කරන්න ඕනේ 12න් එකෙන්. ඇයි 12න් එකෙන් ගුණ කරන්නේ? 12න් එකෙන් 12න් ගුණ කරනවා කියන එකේ තේරුම මොකක්ද? 12න් බෙදනවා කියන එක. 12න් බෙදපුවාමනේ අපිට එක මාසයකට අදාළ මේ පොලි මේ එතන පොලිය හැදෙන්නේ. හරිද? හරි. එතකොට මාසක දැන් අපි මෙන්න මේ සූත්‍රයෙන් ඕක හදන්නේ. අපිට මේ දැන් අපිට ඕනේ මොකක්ද? අහන ප්‍රශ්නේ මෙන්න මේ වාර්ෂික පොලිය අනුපාතිකය. එහෙනම් දැන් අපිට අපෙන් අහුව ප්‍රශ්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. අපි ඒකට අදාළ මේක ගෑවිලා තියෙන සූත්‍රය අපි අල්ලගත්තා. මෙන්න මේ සූත්‍රය ඇතුලේ තමයි මේ වාර්ෂික පොලිය අනුපාතිකය කියන එක තියෙන්නේ. එහෙනම් දැන් අපි කරන්න ඕනේ මේක හොයාගන්න එකනේ. මෙතනට එන්නේ කීයද කියලා. එතකොට මේ මාසක ණය. එතකොට මාස ඒකකයට පොලිය. ඔය අපි අනිත් තොරතුරු දෙක හොයාගන්න ඕනේ. මාසක ණය කීයද? මාස ඒකකයට පොලිය කීයද කියන එක හොයාගන්න ඕන. ඒක ඇසුරෙන් තමයි දැන් අපිට අදාළ වාර්ෂික පොලිය අනුපාතිකය ගන්න නම් අනිත් තොරතුරු ටික තියෙන්න ඕනේ. අනිත් තොරතුරු ටික තිබුණාම තමයි අපිට මේ වාර්ෂික පොලිය අනුපාතිකය ගන්න පුළුවන් කීයද කියලා. නැතුව සේරම මොකුත්ම මේ අපිට තොරතුරු දීලා නැත්නම් අපිට හොයන්න බෑ. දැන් එතකොට අපිට කියලා තියෙන තොරතුරු වලින් මේ මං කළු පාටින් හරි දැම්මේ මාස ඒකකයකට පොලියයි මාසක ණයයි හොයාගන්න පුළුවන්. හරිද? හරිද පේනව නේද? එතකොට දැන් අපිට කියන්නේ මෙතන අපිට රුපියල් 36000ක් වූ ශීතකරණයක් මුලින් 6000ක් ගෙවලා. දැන් අපි මාස ඒකකයට පොලිය බලමු. හරිද? මාස ඒකකයකට පොලිය. දැන් එතකොට මාස ඒකකයට පොලිය හොයන සූත්‍රය මොකක්ද? මේකනේ. එතකොට කොහොමද මේ මාස ඒකකට පොලිය ගන්නෙ? එතකොට මාසක ණය හොයාගන්නේ කොහොමද? දැන් අපිට මාසක ණය හොයාගන්න පුළුවන් නේද? ඒක නම් ටක් ගාලා මීටර වෙනවනේ කොහොමද හොයන්නේ කියලා. මේක හොයාගන්න පුළුවන්. මේක හොයාගන්නේ කොහොමද? මේක හොයාගන්නේ කොහොමද? මාසක ණය හොයාගන්නේ කොහොමද? ඒක දැන් දන්නවා. මාසක ණය ටික කොහොමද හොයාගන්නේ? නෑ. මර්ෂා කියන්නේ මිස් 24න් එක නෙමෙයිද? නෑනේ. දැන් වාර්ෂික පොලිය අනුපාතයක දැන් අපි මෙතන අහන්නේ මාස ඒකකයට පොලියනේ. අපි අද අපි මේ සූත්‍ර 12න් එකකින් අනිවාර්යෙන් හැම ගානකදීම මෙතන අනිවාර්යෙන් මේ ගුණ කරන්න ඕනේ 12න් එකකින් තමයි. ඒ ඇයි දන්නවද 12න් එකකින් ගුණ කරන්නේ? දැන් අපිට මාසික ගානනේ අහන්නේ. මාස ඒකකයට පොලිය. එතන දැන් අපි මේ වාර්ෂික පොලිය අනුපාතකයේ 12න් බෙදපුවම එක මාසයකට එන්නේ. අනිවාර්යෙන් ඔයාලට දෙන්නේ අවුරුද්දක පොලිය අනුපාතකයක්. ඒක 12න් එකකින් තමයි හැමතිස්සෙම ගුණ කරන්න ඕනේ. එතකොට තමයි එක මාසයකට අදාළ ටික එන්නේ. හරි. දැන් මෙතන මාසක ණය හොයාගන්න පුළුවන්. දැන් අපේ ප්‍රශ්නේ හැමතිස්සෙම ඔළුවේ තියෙන්න ඕනේ ඒක මේ අමතක වෙන්න බෑ. හොයන්න යන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. එතකොට මෙන්න මේ හරි දාපු දෙක දැන් අපි හොයාගන්න යන්නේ. එතකොට මේ මාසක ණය හොයාගන්න පුළුවන් මුළු ණය ටික ගෙවන්න කියන්නේ මාස 24කින් නේ. 24න් බෙදලා. එතකොට එක මාසයක ණය ටික එනවනේ නේද? එතකොට කීයක් එනවද මෙතන? මෙතන කීයක් එනවද? මුළු ණය කීයද දැන් මට මේක හදලා කියන්න. දැන් 36000ක් ශීතකරණය ෆ්‍රිජ් එක. මුලින් 6000ක් ගෙවනවා. එතකොට ඉතිරි ණය 30000යි. 30000 ගෙවන්න කියන්නේ මාස 24කින්. වාරික 24කින්. එතකොට ඔයා මට කියන්න බලන්න එක මාසයකට කොච්චරක්ද ණය?
කොච්චරක්ද මාසක ණය වෙන්නේ? දැන් මට එවන්න බලන්න උත්තරය. try කරන්න බලන්න. කීයක් දෙන්නේ? හිරුමි හරි, දිනනී හරි, අනිත් අය හිරුමි දිනනී හරි. අනිත් අය කීයක් දෙන්නේ? මට දැන් ඒ උපායකින් හිරුමිගේ දිනගේ විතරයි ආන්සර්ස් හරි. අනිත් අයත් එවන්න. මං කිව්වේ මෙතන මාසක ණය කොටස කොහොමද හොයාගන්නේ? එතකොට මුළු ණය ටික හොයලා ඒක ඔයාට ගෙවන්න කියන්නේ මාස 24කින් නම් වාරික 24කින් නම් ඔයා ඒක 24න් බෙදපුවාම එක මාසයකට අදාළ ණය ටික එනවනේ. එතකොට දැන් මුළු ණය ටික කොච්චරක්ද? මේ මිනිස්සයා 36000ක ෆ්‍රිජ් එකක් තමයි ගන්න. මුලින් 6000ක් ගෙවනවානේ. තව එතකොට ණය ඉතිරි වෙන්නේ 30000යි. ඒ 30000 ගෙවන්න ඕනේ මාස 24කින්. ඔයා 30000 24න් බෙදපුවාම එක මාසයකට ගෙවන්න ඕන ණය ටික එනවා. නේද? දැන් මට කියන්න. නෑනේ. මෙහෙමනේ දැන් ඔය 1500 කියන්නේ වාරිකයක්. නේද? වාරිකයක් කියන්නේ දැන් මේ හොඳට මතක තියාගන්න. ණය මාසික ණය ටිකයි වාරිකයක් කියන්නේ දෙකක්. වාරිකයක් කියලා කියන්නේ දැන් වාරිකයක් ගෙවන්න මට වාරිකයට ඔය වාරිකේ 1500ක් කියන එකේ තේරුම එතන ඒ වාරිකයේ 1500 ඇතුලේ මාසික ණය ටිකයි මාසික පොලියයි දෙකම තියෙනවා. අපෙන් අහන්නේ මාසික ණය ටික විතරනේ. හරිද? එතකොට අර මුළු ණය ටික ගෙවන්න කියන මාස ගානින් බෙදපුවම හරිනේ. එතනට පොලිය අදාළ වෙන්නේ නැහැනේ. අපෙන් පොලියක් අහන්නේ නැහැනේ. තේරුණාද? ඔය වාරික හරියට මෙන්න මේ වගේ. මම රුපියල් 10000ක් ගන්නවා කියන්නකෝ. මම ඒක මාස දෙකකින් ගෙවන්න ඕන. එතකොට ණයට ගන්නවා. ඒක මම මාස දෙකකින් ගෙවන්න ඕන. එතකොට එක මාසයක ණය ටික රුපියල් 5000යි. හරිද? මම කියනවා වාරිකයක් 5200යි කියලා. හරිද? වාරිකයක් 5200යි. දැන් මම රුපියල් 10000ක් ණයට ගත්තා නම් අනිවාර්යෙන් පොලියක් ගෙවන්න එපයි මම ණයට ගත්තොත්. එතකොට මම කියනවා එක වාරිකයක් 5200යි. වාරික ගාන දෙකයි. කියන්නේ මාස දෙකකින් ගෙවල ඉවර කරන්න ඕන. එතකොට මේ 5200 ඒවා දෙකක්නේ. එක මාසයකට 5200යි අනිත් මාසෙට 5200යි. එතකොට මම 10400ක් ගෙවලා. එතකොට මේ 400 තමයි එහෙනම් පොලිය වෙන්නේ නේ. 400 තමයි පොලිය. 10000ක් නේ ණයට ගන්නෙ. එතකොට මේ 5200 කියන එක ඇතුලේ 5000 කියන්නේ ණය ටික 200 තමයි මාසෙක පොලිය වෙන්නේ. තේරුණාද? 5200 කියන එක ඇතුලේ 5000 තමයි මාසෙක ණය ටික. ඒ රුපියල් 200 තමයි මාසෙක පොලිය වෙන්නේ. එතකොට මෙතන මේ වාරිකයේ කිව්වම 1500 කිව්වම ඔතන ණයයි මාසෙක ණයයි මාසෙක පොලියයි දෙකම තියෙනවා. එතකොට අපෙන් අහන්නේ ණය ටික නම් අපි මුළු ණය ටික මාස ගානෙන් බෙදුවාම එක මාසෙක ණය ටික එනවා නේද? එක මාසෙකට ගෙවන්න ඕන ණය ටික එනවා. හරි? හරි. චිත්‍රගේ ආන්සර් එක හරි. ප්‍රියාණිගේ ආන්සර් එක හරි. දැන් තේරුණාද පැහැදිලිද? හරි. එතකොට අපිට මෙතන මාසක ණය හොයන්න මොකද්ද කරන්න ඕනේ? 30000 24න් බෙදුවා නම් හරි. එතකොට 1250ක් එනවා නේ. 1250ක් එනවා. තරිඳු තේරුණාද එතන? පැහැදිලිද? තරිඳු දෙන්නෙක් ඉන්නවානේ. තරිඳු මදුසංක තේරුණාද? එතකොට අනිත් තරිඳුර තේරුණාද? තරිඳුලා දෙන්නෙක් ඉන්නවානේ. දෙන්නටම තේරුණාද? මදුසංකට තේරුණාද? හරි. අනිත් එක්කෙනා තේරුණාද? එතකොට මෙතන මුළු ණය ටික 30000 24න් බෙදපුවාම අපිට 1250ක් එනවා. 1250ක් එනවා. එතකොට මුළු ණය කීයද?
30000යිනේ 30000ක්නේ. කල්පනා කරන්න. 36000ක් ගන්නේ ෆ්‍රිජ් එක 36000යි මුලින් 6000ක් ගෙවනවා. ඉතිරි ටිකනේ මුළු ණය වෙන්නේ. ඉතිරි ටික 30000. ඒ 30000 මාස 24න් බෙදපුවාම එක මාසයකට ගෙවන්න තියෙන ණය ටික එනවා. හරි. එතකොට 1250යි. හරි. දැන් මේක හොයාගත්තා. මාසක ණය හොයාගත්තා. මාස ඒකකයකට පොලිය කොහොමද වන්නේ? මාස ඒකකයකට පොලිය. මාස ඒකකයට පොලිය ගෑවිලා තියෙන තැන මොකක්ද? සූත්‍රය මොකක්ද? මුළු පොලිය. මුළු පොලිය. අන්න හරි. දැන් තේරෙනවා ටිකක් නේ. මේ සූත්‍ර ටික කටපාඩම් නම් මේක සින්සින් ගාලා කියන්න පුළුවන්. මුළු පොලිය හොයන ඒ සූත්‍ර ඇතුලේ මේ මාස ඒකක කියන එක ගෑවිලා තියෙනවා. එතකොට එතනින් අපිට මාස ඒකකයකට පොලිය කියන එක හොයාගන්න පුළුවන්. මුළු පොලිය හැදෙන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන මාස ඒකකයකට පොලියෙන් ගුණ කරලා. පොලියෙන් ගුණ කරලා. එතකොට මෙතන මාස ඒකක ගණන කීයද ළමයි? මාස ඒකක ගණන කොහොමද හොයාගන්නේ? ඈ? මුළු පොලිය කීයද? දැන් අපිට මෙතනින් මේක අල්ල ගන්න ඕනේ. දැන් ඔයාලට හිතන මේක මොකක්ද නේ මේ සූත්‍ර ගොඩාක් තියෙනවා. මේකෙන් අරක හොයන්න කියන අරකින් මේක හොයන්න කියන නිකන් පිස්සුවක් වගේ නේද? ඉතින් හැටි ළමයි. සූත්‍ර ටික කටපාඩම් නම් මේක මෙච්චර අමාරු වෙන්නේ නැහැ. ටක් ගාලා මතක් වෙනවා. එතකොට දැන් මුළු පොලිය හොයා ගන්න ඕනේ. දැන් අපි මෙතනින් ඕනේ අපි මෙතනින් අල්ල ගන්න හදන්නේ මාස ඒකකයට පොලිය. එතකොට මේක හොයා ගන්න නම් මෙන්න මේකයි මේ දෙක තියෙන්න ඕනේ. එකක් හොයාගන්න නම් අනිත් තොරතුරු දෙක තියෙන්න ඕනේ. එකක් හොයාගන්න නම් ඊට වටේ තියෙන තොරතුරු ටික අනිවාර්යෙන් හොයාගන්න ඕන. එතකොට මාස ඒකක ගණන හොයාගන්නේ කොහොමද? වාරික ගාන 24 දෙකෙන් බෙදලා ඒකට එකක් එකතු කරලා ඒ කියන්නේ 25න් ගුණ කරන්න ඕන. එතකොට 12 වරක් 25 කීයද එතන? කීයද? දැන් මට උත්තරය හොයන්න ඕනේ. දැන් මම්ම හදලා මම්ම උත්තරේ කියනවනේ. කීයද එන්නේ? මාස ඒකක ගණන කීයක් එනවද මෙතන? කීයක් එනවද? මාස ඒකක ගණන කීයක් එනවද? මට මල් chance එකක් කියලා තියෙනවා අනිත් අය. දැන් මම මේ ටක් ගන්න මෙතන 24 දෙකකින් බෙදලා 25න් ගුණ කරන්න කියලා කියන්නේ. එතකොට අපිට මාස ඒකක ගණන එනවා. මාස ඒකක ගණන එනවා. අපිට කොහොමද කරන්නේ? හරි. දිනනි හරි. ප්‍රියානි හරි. මර්ෂ හරි. කෝ තරිඳු. තරිඳුල දෙන්න. එයාලකින් ආන්සර්ස් එන්නේ නැහැ මට. කෝ තරිඳුල දෙන්න කියන්න මට උත්තර. රශ්මි රංගිකා නිමාෂා කෝ නිමාෂගෙන් ආන්සර්ස් එන්නේ නැහැ. හරි චිත්‍ර හරි රශ්මි හරි. එතකොට අනිත කෝ උත්තරේ ගන්න ඕනේ. හරි තනින්ද මදුසංක හරි. අනිත් තනින්ද මොකක් හරි උත්තරයක් යවන්න. පුළුවන් විදිහට හදලා එවන්න. 24 දෙකෙන් බෙදලා, ඒ කියන්නේ වාරික ගාන දෙකෙන් බෙදලා ඒකට එකක් එකතු කරලා ගුණ කරාම තමයි අපිට මේ මාස ඒකක ගණන එන්නේ. රංගිකා හරි. අනිත් අයකින් ඕනේ මට ආන්සර්ස්. පුළුවන් විදිහට හදලා එවන්න. පුළුවන් විදිහට මට උත්තරයක් එවන්න. හරි. එතකොට දශම ගානක් යනවා නේ. හරි. එතකොට අපිට කීයක් එනවද? මෙතන 300ක් යනවා. 24 දෙකෙන් බෙදුවාම 12යි. දැන් මේ ගුණ කරන්න කම්මැලි කමනේ තියෙන්නේ. 12යි. 12 25න් ගුණ කරාම කීයක් එනවද? 300ක් යනවා. එතකොට මේ 300 තමයි මාස ඒකක ගණන. මාස ඒකක ගණන. දැන් මේ එකකට එකක් ළමයි සම්බන්ධයෙන් ඔළුවේ හැදෙන්න ඕනේ.
දැන් මේකෙන් අරකට පයින්නවා මේකෙන් මේකට පයින්නවා. එතකොට අර එකක් අමතක කරලා අනිත් පැත්තට යන්න බෑ. හරි. එතකොට මෙතන 300ක් යනවා. මෙතන 300ක්. එතකොට මේ මා දැන් අපිට මේ මුළු පොලිය කීයක් එනවද? මුළු පොලිය මේක හොයාගන්නේ කොහොමද? මට මුළු පොලිය හොයාගන්න විදියක් කියන්නේ ණය ටික 30000යි. වාරිකයක් 1500යි. මාස 24කින් ගෙවලා ඉවර කරන්න ඕනේ. මට හිතලා කියන්න මුළු පොලිය කීයක් එනවද කියලා කියන්න. වාරිකයක් 1500යි. ඒ වගේ 24ක් ගුණ මේ ගෙවන්න ඕනේ. මෙයාගේ ණය ටික වෙන්නේ 30000ක්. එතකොට මෙයාට මුළු පොලිය කීයක් යනවද? මුළු පොලිය කීයක් යනවද? හරිද හරි. දිනනි හරි. තඳුරු පොලිය හොයන්න පුළුවන්. ඔව් චිත්‍ර හරි. තනිදු තමයි ඒකට ඉක්මනට මේ ඉස්සෙල්ල මාංශ කෙරුවේ. හොඳයි දැන්. එතකොට දිනනි හරි. චිත්‍ර හරි. එතකොට කීයක් යනවද? 6000ක් යනවානේ. 6000ක් දෙන්නේ. ඔව්. එතකොට 1524ක් කීයද? දැන් එක වාරිකයක් 1500යි. ඒ වගේ 24ක් තමයි මෙයා ගෙවන්න ඕනේ. ඒක 1524ක් 36000ක් එනව නේද? ගුණ කරාම 36000ක් එනවානේ. එතකොට 36000ක් තමයි එතකොට මෙයා ගෙවන්න ඕන ටික. ණය ටික වෙන්නේ 30000යි. එතකොට එහෙනම් මේ ඔයාට වැඩියෙන් ඇවිල්ලා තියෙන මේ 6000 තමයි පොලිය වෙන්නේ නේ. වැඩියෙන් ගෙවන ටිකනේ පොලිය විතී නේද? එතකොට 1500 වාරිකය ඒ වගේ 24ක් ගෙවලා ඉවර කරනකොට මෙයා 36000ක් ගෙවලා. හැබැයි මෙයාට ණය ටික වෙන්නේ 30000යි. එහෙනම් මේ පොලිය තමයි 6000 කියලා කියන්නේ නේ. පොලිය තමයි ඔව් 6000 කියලා කියන්නේ. හරි. එතකොට දැන් අපි මෙතන එනවා මුළු පොලිය 36000ක්. sorry 6000ක් නේ. එතකොට 300 ඒවා කීයක්ද 6000 වෙන්නේ. දැන් මේ බලන්න. අපි මේ මාසයකට පොලියනේ මෙතනින් ගන්නෙ. දැක්කද ටිකට් එක මේ තොරතුරු ටික හොයාගත්තට පස්සේ මෙතන ෆිල් කරගන්න පුළුවන්. මේ මාස ඒකකට පොලිය කියන එක. එතකොට 300 කීයෙන් ගුණ වුණාම 10000 වෙන්නේ ළමයි. මට දැන් මාස ඒකකට පොලිය කීයද කියලා කියන්න. මාස ඒකකයකට පොලිය. මාර්ෂ හරි. අනිත් අය උත්තර කියන්න. ඔහොම මේ බෑ නිකන් ඉඳලා බෑ. ගණන් හදන්න. මේ මෙතන 6000 මුළු පොලිය ආවා. දැන් මාස ඒකක ගණන මාසයකට පොලියෙන් ගුණ කරලානේ මේ 6000 හැදෙන්නේ. දැන් මේ තොරතුරු දෙක අපි හොයාගත්තා. දැන් 300 කීයෙන් ගුණ වුණාමද 6000 හැදෙන්නේ. ඒ කීයෙන් ගුණ වුණාමද කියන එතනට එන උත්තරේ තමයි මාස ඒකකට පොලිය කියන්නේ. මම කොටු කරලා තියෙන්නේ. අපි ඒක හොයාගන්නේ ඇයිද? අතන්ට ඕනේ. තේරෙනවද? ඔව්. දිනනි හරි. තරිඳු හරි. රංගිකා හරි. හරි. මෙතන එතකොට 20ක් කියලා එනවා. මෙතන 20ක් කියලා එනවා. එහෙනම් මේ 20 තමයි මොකක්ද? මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. හරි. ඇයි ඒක හොයාගත්ත ළමයි? ඒක ඕනේනේ මෙතනට. ඒක ඕනේ. ඒක මේ මෙතනට ඕනේනේ. එතකොට මාස ඒකකට පොලිය කීයක් කියලා එනවද? 20ක් කියලා ආවා. එතකොට දැන් ඔන්න මෙතන තොරතුරු ටික හරි. දැන් අපිට පුළුවන් එහෙනම් අපි අහුව ප්‍රශ්නය ඇවිල්ලා වාර්ෂික පොලිය අනුපාතය කියන එක. දැන් ඔන්න මේක හදාගන්න පුළුවන්. මේක හරි. දැන් මේක අපිට